ආයිබෝන් කවුරුත් මට ආයිබෝන් කිව්ව නෑ. හරි. සුබ දසනක් වේවා හැම දිනකටම. අපි ගිය සතියේ අන්තිමටම කතා කරා කොහොමද වෙබ් පිටුවක් අපි ඊට කලින් කතා කරා වෙබ් පිටුවක් නිර්මාණය කරන්නේ කොහොමද? ඒ වගේම තමයි වෙබ් පිටුව නිර්මාණය කරාට පස්සේ අපි කතා කරා ඒකේ තියරි කොටස් කීපයක්. ඒ කියන්නේ වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග මොනවද? අපි සාමාන්‍යයෙන් කතා කරේ HTML භාවිතයෙන් වෙබ් අඩවියක් නිර්මාණය කිරීම පිළිබඳව. උතර HTML භාවිතයෙන් පුතේ වෙබ් අඩවියක් නිර්මාණය කරනවා කියලා කියන්නේ ඒක ටිකක් අපහසු කටයුත්තක්. මොකද සියලු කේත මතක තියාගන්න ඕනි. ඒක නිසා අපි කතා කරා වෙබ් නිර්මාණ මෘදුකාංග කීපයක්. ඒතර මම පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. වෙබ් නිර්මාණ මෘදුකාංග අපි දෙකක් කතා කරා. අර විශ්වවිද්‍යාල සංකල්පයට අනුව මොනවද වෙබ් නිර්මාණ මෘදුකාංග දෙක චතුකි අපි වෙබ් නිර්මාණ මෘදුකාංග දෙකක් කතා කරා මොනවද වෙබ් නිර්මාණ මෘදුකාංග දෙක චතුකි මයික් එක ඔන් කරලා කියන්න එහෙනම් ටයිප් කරන්නත් පුළුවන් මොනවද දෙවමිනි වෙබ් නිර්මාණ මෘදුකාංග දෙක මාර වැඩි ඔව් එකක් තමයි වෙන ළමයෙක් උත්තරයක් දෙනවා වෙබ් සංස්කාරක තව එකක් තියෙනවා සන්දාර කළමනාකරණ පද්ධති කියලා. උතර වෙබ් සංස්කාරක වර්ග තුනක් අපි කතා කරා. වෙබ් සංස්කාරක කියලා කියන්නේ වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා හදපු මෘදුකාංග වර්ගයක්. හැබැයි ඒක අපි සාමාන්‍යයෙන් වෙබ් සංස්කාරක වලින් හදන්නේ මොන වර්ගයේ වෙබ් අඩවියක්ද? නදුල. වෙබ් සංස්කාරක වලින් හදන්නේ මොන වගේ වෙබ් අඩවිද? يعني ස්ථිතික වෙබ් අඩවිද ගතිකේවද? නදුල පුෂ්ප කුමාර. හරි. අපි වෙබ් සංස්කාරක වලින් හදන්නේ පුතේ ස්ථිතික වෙබ් අඩවි. ඒතර වෙබ් සංස්කාරක මෘදුකාංග අපි තුනක් කතා කරා. මොනවද වෙබ් සංස්කාරක මෘදුකාංග? වෙබ් සංස්කාරක මෘදුකාංග තුනක් තියෙනවා. එකක් තමයි composer, CK editor, Blue Griffin කියලා. composer, CK editor, Blue Griffin. ඊට පස්සේ අපි කතා කරා ස්ථිතික වෙබ් අඩවි නිර්මාණය කරන මෘදුකාංග වර්ගයක් තියෙනවා. ඒ තමයි සන්දාර කළමනාකරණ පද්ධති. සන්දාර කළමනාකරණ පද්ධතියේ මෘදුකාංග තුනක් කතා කරා. ඒව තමයි මොනද? Joomla, WordPress, Drupal කියලා. Joomla, WordPress, Drupal. අතර පුතේ සන්දාර කළමනාකරණ පද්ධති වලින් හදන්නේ ගතික වෙබ් අඩවි. ගතික වෙබ් අඩවි හදනකොට අපි ගෝ සන්දාර කළමනාකරණ පද්ධති වලින් දෙනවා ටෙම්ප්ලේට්. එහෙම නැත්නම් එයා සැකිලි දෙනවා. උතර මේ සැකිලි පුතේ නොමිලේ දෙන ඒවා නම් එකම වගේ. ඒ කියන්නේ එකම වගේ කියන්නේ මම අපේ පාසල් නොමිලේ දෙන සැකිල්ලක් නොමිලේ දෙන ටෙම්ප්ලේට් එකක් පාවිච්චි කරොත් තවත් පාසලක ඒ වගේම ටෙම්ප්ලේට් එකක් තියෙයි. උතර අපිට මේ සඳහා ක්‍රමලේඛන භාෂාවන් ටිකක් උවමනායි. එක වෙබ් නිර්මාණ ක්‍රමලේඛන භාෂාවන් තියෙනවා. ඒව තමයි PHP, CSS, JSP, JavaScript ඒ වගේ දේවල්. අතන මේ වගේ වෙබ් නිර්මාණ භාෂාවන් පිළිබඳ දැනුමක් තියෙනවා නම් ඒක අනිවාර්ය දෙයක් නෙවෙයි. හැබැයි එහෙම දැනුමක් තියෙනවා නම් අපිට හරි ලේසියෙන් අර වෙබ් පිටුව සංස්කරණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර අපි නොමිලේ ගත්ත සැකිල්ල, නොමිලේ ගත්ත ටෙම්ප්ලේට් එක අපිට වෙනස් කරලා අපේම කියලා වෙබ් අඩවියක් හදන්න පුළුවන්. ඒතර ඒ වගේ වෙබ් අඩවියක් තව කොහෙවත් තියෙන එකක් නෑ. ඒතර අපි මේ කතා කරේ වෙබ් නිර්මාණ මෘදුකාංග ගැන. අපි සාමාන්‍යයෙන් හදන HTML වලින් වෙබ් අඩවියක් හදන එක හරි අමාරු වැඩක්. ඒක නිසා වෙබ් සංස්කාරක තියෙනවා. ඒව තමයි composer, CK editor, Blue Griffin කියලා කියන්නේ. ඊට පස්සේ වෙබ් සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංග තියෙනවා. ඒව තමයි මොනවද? Joomla, WordPress, Drupal කියලා කියන්නේ. ඒ වගේම අපි කතා කරා වෙබ් අඩවි නිර්මාණය කළ හැකි වෙබ් අඩවි ආකාර දෙකක් තියෙනවා. ඒක තමයි ස්ථිතික වෙබ් අඩවි සහ ගතික වෙබ් අඩවි කියන්නේ. ස්ථිතික වෙබ් අඩවි කියන්නේ සන්දාරය නිරන්තරයෙන් වෙනස් නොවන ඒවා. ගතික වෙබ් අඩවි කියලා කියනවා සන්දාරය නිරන්තරයෙන් වෙනස් වන වෙබ් අඩවි.
උතර ගතික වෙබ් අඩවියක් හදන්න තමයි වෙබ් සංස්කාරක පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ තමයි දැන් කිව්වේ. ඒ සඳහා අර භාෂා පිළිබඳව දැනුම තිබෙනවා නම් ඒක අපිට අමතර වාසියක් වෙනවා. මොකද අපිට හරි පහසු වෙන්නේ. අර සැකිලි එහෙම වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. ඔන්න ඔය වගේ දේවල් ටිකක් අපි කතා කරා. ඊට අමතරව අපි කතා කරා වෙබ් අඩවියක් නිර්මාණය කරද්දී විවිධ කාර්යයන් කරන පුද්ගලයන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒ තමයි වෙබ් author, අපි කියන වෙබ් නිර්මාපක කියලා. වෙබ් නිර්මාපක මොනවද කරන්නේ? වෙබ් නිර්මාපක මොනවද කරන්නේ? දැන් මේ උත්තරයක් දෙන්නේ නැහැ මට කවුරුවත්. chat එකේ උත්තර දෙක තුනක් දාලා තියෙනවා. ඉස්සල්ලා ඒවට. හරි. වෙබ් නිර්මාපක කරන්නේ යා වෙබ් අඩවියේ මුහුණත සැලසුම් කරන එක. එනේ යා සැලසුම සකස් කරන්නේ වෙබ් නිර්මාපක නැත්නම් වෙබ් author. පස්සේ වෙබ් සංස්කාරක. වෙබ් සංස්කාරක තමයි අදාළ කේත ලියන්නේ. සහ ඒවා දෝෂ තියෙනවා නම් ඒ ඉවත් කරලා නිවැරදි කරන්නේ වෙබ් සංස්කාරක. ඊට අමතරව ඉන්නවා වෙබ් ප්‍රකාශක. එයා තමයි වෙබ් අඩවිය ප්‍රකාශනපත් කරන්නේ. ඊට පස්සේ ඉන්නවා වෙබ් පරිපාලක. එයා තමයි වෙබ් අඩවියට අදාළ දත්තපාදක සේවා යෝජක පරිගණක නඩත්තු කිරීම කටයුතු කරන්නේ. ඊට අමතරව ඉන්නවා වෙබ් පරිශීලකයෝ. ඒ කියන්නේ අපි වෙබ් අඩවිය පරිහරණය කරන අය. ඔය වගේ කොටස් කීපයක් තියෙනවා. මේවා පුතේ සෙකන්ඩ් පේපර් එකේ ලකුණු දෙකක ප්‍රශ්නයක් විතර එනවා. MCQ වලත් එනවා. හරිද? එහෙම එකක් තමයි මම ප්‍රශ්නයක් පේන්න දාලා තිබුණේ ඔයාලට දැන් ටිකකට කලින්. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රශ්නය. දැන් බලන්න පුතේ මේ ප්‍රශ්නේ ඔයාලට හැමෝටම පේනවා ඇති. මේ 2019 O level paper එක මේ පරණ පාඩට තිබුණට 2019 O level paper එක. ඒතර ඒකේ තියෙනවා පහත එක් එක් අයිතමය A සිට D සඳහා උදාහරණයක් දී ඇති ලයිස්තුවෙන් තෝරා ලියන්න. ඔබේ පිළිතුරේ අයිතම ලේබලය හා උදාහරණය පමණක් ලියන්න. එතකොට සමහර ළමයි මේ කියපු උපදෙස් පිළිපදින්නේ නැතුව හරිද උත්තර ලියුවොත් එහෙම ලකුණු දෙන්නේ නැහැ. සමහර ළමයි එහෙම ලියනවා. මොකද මේකේ නම ලියන්න කියලා කොහෙවත් කියලා නැහැ. අයිතම ලේබලය සහ උදාහරණය. ඒක කවුරුත් වෙබ් අතරික්සෝ කියලා ලියලා තියෙන්න බෑ. වෙබ් අතරික්සෝ කියලා ලියලා තිබුණොත් ලකුණු අඩුවෙන් තමයි හම්බෙන්නේ. උත්තර හරි ගියාට මොකද ලියන්න ඕනේ අයිතම ලේබලය A කියලා ලිව්වා. එතන ඉස්සරහින් ලියනවා වෙබ් අතරික්සෝ පුතේ මොකක්ද මෙතන උත්තර ටිකේ? කවුරුද මයික් එක ඔන් කරගෙන ඉන්නේ කියන්නකො. වෙබ් අතරික්සෝ මොකද මේ ටිකේ? දැන් තව දෙයක් මේ පුතේ ඔයාලා මේ අන්දේ හාන්ස් වෙලා එහෙම ඉන්න ගමන් ඉන්න බෑ. පුටුවක වාඩි වෙලා ඉන්න ඕනේ. මොකද මම ඊයේ 10 වසරේ පන්තියක් කරනකොට මේ දැකලා මේ කැමරා එකක් හැමෝටලා දුන්නා ඒගොල්ලෝ හාන්ස් වෙලා රෙද්දක් පරවගෙන තමයි අහගෙන ඉන්නේ. ටික වෙලාවකින් නිදි ඇති. උත්තර දෙන්නේ නැහැ. අර පන්තියේත් අර පුටුවේ වාඩි වෙලා ඉන්නකොට නිින්ද යන්නේ කියන්නේ මේ දැන් ඔහොම හිටියොත් නිින්දයයි. ඒ නිසා මේ දැන් මේ ඇඳේ හාස්ලා හරි මේ සැපට ඉන්න කෙනෙක් කවුරු හරි ඉන්නවනම් එයාට මේ කියන්නේ. ඔයාලා කියනවද උත්තර? මට ඇහෙන්නේ නැහැ. හරි මම සාමාන්‍ය කරගත්තා. හරි දැන් කවුරු හරි උත්තරයක් දෙන්නකෝ. පළවෙනි එකට උත්තරේ වෙබ් අතරික්සුව. මොකද මෙතන වෙබ් අතරික්සුව පුතේ? Mozilla Firefox. ඔව් හරි මාව සවුන්ඩ් මගේ ටිකක් මදි තිබෙද තියෙන ප්‍රමාණය. ඊට පස්සේ ගතික වෙබ් සන්දාර නිර්මාණය සඳහා ක්‍රමලේඛන භාෂාව. يعني ගතික වෙබ් අඩවියක් නිර්මාණය කරනකොට මම කිව්වා අර ක්‍රමලේඛන භාෂාවක් ඕන කියලා. මොකක්ද ඒ? PHP. ඔව් PHP තමයි උත්තරය. PHP ඔව් තව ළමයි chat එකේ දාලා තියෙනවා. වෙබ් සංස්කාරක මෙවලම. කියන්නකෝ සසිඳු උත්තරේ දෙන්න. වෙබ් සංස්කාරක මෙවලම. සසිඳු මොකද උත්තරේ?
සසිඳු නම් උත්තරේ දෙන්නේ නැහැ. අනිත් ළමයි නම් උත්තර ටිකක් දීලා තියෙනවා. වෙබ් සංස්කාරක මෙවලම තමයි කම්පෝසර්. ඊට පස්සේ සන්ධාර කළමනාකරණ පද්ධති. සන්ධාර කළමනාකරණ පද්ධතිය ජෝම්ලා. ඉතිරි වෙලා තින්නේ පැස්කල් උත් තියෙනවා. පැස්කල් අපි දන්නවනේ පරිගණක භාෂාවක් කියලා. ජෝම්ලා. ওই වගේ පුතේ හරිය ලේසි ප්‍රශ්නේද ලකුණු 2යි යොතන්ට. මේ ඊට පස්සේ වෙබ් පිටුව තියෙන්නේ. මේකට උත්තර ලියා ගන්න හරිය ලේසි. තව හැබැයි උඩින් කොටසකුත් දීලා තියෙනවා මේ ප්‍රශ්නේ. ප්‍රශ්නේ කොටස් වැඩි. කොහොමද ලකුණු 10යි ඔක්කොටම එන්නේ. උතර මේකත් අපි දන්නවා. අන්තර්ජාලයේ වසම්නාම සහ IP ලිපින අතර සම්බන්ධතාවය නිර්ණය කරයි. වසම්නාමය සහ පුතේ IP ලිපින අතර සම්බන්ධතාවය මම මේ ප්‍රශ්නේ කලිනුත් කිව්වද මන්ද? IP ලිපින අතර සම්බන්ධතාවය කවුද? දැන් අපි වසම්නාමයක් දුන්නම අපිට IP ලිපිනයක් දෙන්නේ කවුද? DNS. DNS වසම්නාම සේවාදායකයා. හරි යටින් උත්තර ටික තියෙනවා. බලන්න පුතේ කොච්චර ලේසිද කියලා ICT පේපර් එකේ. නේ අර ශිෂ්‍යත්වයේ පේපර් එකට වඩා ලේසි. අන්තර්ජාලය හරහා එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට විශාල ගොනු හුවමාරු කිරීම සඳහා කවුද භාවිතා කරන්නේ? පල්ලෙහා උත්තර තියෙනවා. FTP file transfer protocol. හරි කියන්නේ ගොනු හුවමාරු නියමාවලිය. ඒවත් මතක තියෙන්න ඕනි. විද්‍යුත් තැපැල් සේවාදායක පරිගණක අතර විද්‍යුත් තැපැල් ප්‍රවාහනය සඳහා ඉතා වැදගත් නියමාවලිය අතුරින් එකක් වන්නේ. කැමති කෙනෙක් උත්තර දෙන්න. මොකද උත්තර දෙන්න තරඟයක් නැහැ. ඒ නිසා මයික් තමන්ගේ මයික් එක ඔන් කරගත්තා. උත්තරේ දුන්නා. ඔව් මතීෂ උත්තරයක් දීලා තියෙනවා. SMTP තමයි උත්තරේ. simple mail transfer protocol කියන එක. පස්සේ හිස්තනක් යනු www.ni.l කියන වසම්නාමයේ ඉහළ මට්ටමේ වසමයි. ඉහළ මට්ටමේ වසම. මොකක්ද? LK. .lk ni.lk කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඒකේ වසම් නාමයන් හරි. දැන් උත්තර දෙකම තියෙනවා. LK තියෙනවා ni.lk තියෙනවා. උත්තර ni.lk කියන්නේ වසම් නාමය. ඉහළ මට්ටමේ වසම නම් .lk. URL නොදන්නා වෙබ් පිටුවක් සොයා ගැනීමට කවුද භාවිතා කරන්න පුළුවන්? search engine. search engine සෙවුම් යන්ත්‍ර. ඊට පස්සේ හිස්තනක් මගින් විද්‍යුත් ලිපිනයක පරිශීලක නාමය සහ වසම් නාමය වෙන් කරනු ලබයි. at සංකේතය. හරි ඔය විදිහට පුතේ මේ 2019 පේපර් එකේ. එතකොට මේ කොරෝනා එහෙම මොනවා හරි ප්‍රශ්න තිබුණේ නැහැ නේ. එතකොට මේ උත්තර බලන්න හතරවෙනි ප්‍රශ්නේ උත්තර දීලා තිනවා පළවෙනි කොටසට, දෙවෙනි කොටසට මේකෙත් උත්තර දීලා තියෙනවා. මේ හතරවෙනි කොටසට, يعني තුන්වෙනි කොටසට උත්තර ටික දීලා තියෙනවා පුතේ. හරි ලේසියෙන් ඒක නිසා අපිට මේ ලියන්න පුළුවන් මේ තියෙන උත්තර ටික. උත්තර ටික තියෙනවා. හරි ලේසියෙන් ලකුණු ගන්න අපිට පුළුවන්. ඔය ප්‍රශ්නෙට හොඳ මේ අපේ පාඩම තාම අපි පාඩම ඉවර නැහැ. මම මේ නිකම් දේවල් ටිකක් පෙන්නුවේ. හරි. දැන් මාවනේ පේන්නේ නේ. හරි. හරි පුතේ මේ අපි පාඩම ඉදිරි ටික කතා කරගෙන යමු. උත්තර දෙන්න හොඳේ මම දැන් මේ පන්තියේදී නම් මට උත්තර දෙනවා හරි බොරුවට කටහොලවනවා හරි පේනවා. නේ දැන් එහෙම එකක් පේන්නේ නැහැ නේ. නිසා උත්තර දෙන්න. එතකොට ඔයත් පොඩ්ඩක් ඇක්ටිව් වෙනවනේ. ඉන්දියානු එකක් එහෙම නැහැ නේ. ඒක නිසා. හරි අපි ගෙසදී අන්තිමට කතා කරා වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කිරීම සඳහා වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කිරීම සඳහා පුතේ මේ භාවිතා කරන්න පුළුවන්. අපි ඉටු කරගත යුතු අවශ්‍යතා කීපයක් මොනවද කියලා. වෙබ් අඩවියක් වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කිරීම සඳහා අපිට භාවිතා කරගෙන ඉටු කරගත යුතු අවශ්‍යතා කීපයක් ගැන අපි කතා කරා. ඒ අවශ්‍යතා තමයි ඉටු කරගත යුතු අවශ්‍යතා කීපය තමයි එකක් අපි කිව්වා අපිට වෙබ් නිර්මාණය කියන්නේ වෙබ් අඩවිය නිර්මාණය කිරීමට අවශ්‍ය මෘදුකාංගයක් ඕනේ. නේ? තව අපි කිව්වා මොනවද කිව්වේ? උත්තර ටික මට දෙන්නකෝ බලන්න.
web host ඔව් වෙබ් සත්කාරකයෙක් ඕන. වෙබ් හොස්ට් කෙනෙක් ඕනි. අසම් නාමය ඔව් වසම් නාමයක් ඕන. හරි කියන්න අදුල. අන්තර්ජාල සම්බන්ධතාවය ඔව් අන්තර්ජාල සම්බන්ධතාවයක් ඕන. තව එක්කෙනෙක් ඕනි කවුරු හරි. උඩුගත කිරීමේ මෘදු ඔව් අන්න හරි. උඩුගත කිරීමේ මෘදුකාංගයක් ඕනි. ඒතර ඔන්න ඔය අවශ්‍යතාව ටික සපුරගත්තට පස්සේ අපිට පුළුවන් වෙබ් අඩවියක් ප්‍රකාශනපත් කරන්න. ඊපස්සේ මම හිතන්නේ අපි මුල් එක්කෙනෙක් කතා කරා අපි දන්නවා වෙබ් නිර්මාණ මෘදුකාංග ගැන. දැන් ඒක තමයි මීට කලින් කතා කර හිටියේ. වෙබ් නිර්මාණ මෘදුකාංග වර්ග දෙකයි වෙබ් සංස්කාරක සන්ධාර කළමනාකරණ පද්ධති. හරි. ඒතර ඊට පස්සේ අපි කතා කරා වෙබ් සත්කාරකයෙක් ගැන. මම වෙබ් සත්කාරකයෙක් ගැන ලියලාද තියෙන්නේ පුතේ? නෑනේ. නෑ සර් හරි. හරි. අපි වෙබ් සත්කාරකයෙක් ගැන කතා කරා. මට මතක හිටියේ කතා කරා වෙබ් සත්කාරකයෙක් පුතේ වර්ග දෙකක් ඉන්නවා. දැන් මම මේ ආයි කියන්නේ මේ තියරි කොටස් ටික ඔයාට මේ අවස්ථාවේ මතක තියාගන්න පුළුවන්. මේ තව විභාගයට නම් මාස 3ක කාලයක් තියෙනවා. නෑ 3ක නෑ මාස 2ක කාලයක් තියෙනවා. නේ? දෙකමාරක් විතර. ඒතර මේ ඒ වුණාට දැන් මම මතක තියාගෙන ඉන්න මේවා විභාගේ කල් යනවා කියන්නේ අපිට කරදරයක් නේ හරිනේ. දැන් පාඩම් කරලා ඉවරයි. ඒ වුණාට විභාගේ නෑ. මේ දැන් ආයි කල් ගිහලා ආයි පාඩම් කරගන්න පුළුවන් හැබැයි. ඒ නිසා මේ හොඳට මේ කෙනෙක් පුතේ මේ සිලබස් එක එක්ක ටච් එකේම ඉන්න. නැත්නම් ඔයා මේ මාස කීපේ මේකේ අයින් වුණොත් එහෙම ඔයාලට අමතක වෙයි ගොඩක් දේවල්. වැඩිපුර පාඩම් කර ඉන්න. හරි. ඒතර ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. දැන් කාට හරි හිතෙනවා නම් මට පාඩම් කරගන්න බැරි වුණා කියලා මේ දක්වා දැන් මේ දක්වා හරිය මේ වෙනකොට හරිය විභාගෙ තියෙන්න ඕනනේ. ඔයාලට මේ මාස දෙක හොඳටම ප්‍රමාණවත් ඔයාගේ රිසල්ට් එක ඒ 9ක් කරගන්න. මොනවා හරි දෙයකට ඔයා යම් පසුබැස්මක් තියෙනවනම් ලකුණු 75ක් කරගන්න ඔයාලට මේ කාල සීමාව හොඳට ප්‍රමාණවත්. ඒක නිසා හොඳට මහන්සි වෙන්න. මම කියන්නේ ඒ 9ක් දැන් ගන්න සූදානමින් ළමයි ඉන්නවා මම දන්නවා. ඒ අයට නෙවෙයි. ඒ අය ඒ තමන්ගේ සූදානම එහෙමම තියාගෙන යන්න. ඊට පල්ලෙහා ඒ කියන්නේ තමන්ට හිතනවා නම් ඒ 9ක් මට ගන්න බෑ ඊට අඩු රිසල්ට් එකක් එන්න කියලා. හරි. ඔන්න ඒ අයට පුළුවන් හොඳ අවස්ථාවක් ඒ 9ක් ගන්න. හරි. ඒ තමන්ට කැප වෙන්න පොඩ්ඩක් තියෙන්නේ පාඩම් කිරීමේ කටයුත්තට. හරි. ඒක නිසා මේ මහන්සි වෙන්න හැමෝටම පුළුවන් ඒ 9ක් ගන්න. මොකද මේකෙදි කවුරුවත් රජය හරි මේ විභාග දෙපාර්තමේන්තුව මුකුත් කරන්නේ නැහැ. ඒ 9ව වැඩි වෙනවා අපි ඒ 9ව අඩු කරන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. හරි. ශිෂ්‍යත්ව නම් ලකුණු මට්ටම ඉහළ දම්මනවා. හැමදාම යම් නිශ්චිත ප්‍රමාණයක් පාස් කරවන්න ඕනේ. මොකද මේකෙදි එහෙම කිසි ගැටලුවක් නැහැ. මේකෙදි හැමෝටම උනත් ඒ 9ව දේවි විභාග ලියන ඔක්කොටම උනත් හැමෝම තමන්ගේ ලකුණු සීමාව පහු කරොත් එහෙම. සායටත් පුළුවන් කිසි ගැටලුවකින් තොරව ඒ 9ක් ගන්න. ICT වලට කොහොමත් ඒකක් ගන්න ඕනේ. මේක හරි සරලව දැන් අපි තේරෙන ප්‍රශ්න බැලුවා නිකම් උත්තර ලියා ගන්න පුළුවන්. හරි ඒක නිසා. හරි. හොස්ට්ලා උදේ වර්ග දෙකයි. ඒ කියන්නේ මේක හරියට මෙහෙම එකක්. මේ හොස්ට්ලා වර්ග දෙකයි කියන්නේ ඕන නම් අපිට පුළුවන් පුතේ අපිට කියලා වාහනයක් තියාගන්න. එහෙම නැත්නම් පොදු වාහනයක් භාවිතා කරන්නත් පුළුවන්. අපිට කියලා වාහනයක් තියාගත්තොත් අපිට වියදම් වැඩි. අපි ඒක සර්විස් කරන්න ඕන ගෙදර නිකන් තිබුණත් නේ අපි ඒකට පෙට්‍රල් ගහන්න ඕනි. නේ ඒක විවිධ මොන නඩත්තු කටයුතු කරන්න වෙනවා. ගොඩක් දේවල්. අපිට ඩ්‍රයිවිං බැරි නම් අපි ඩ්‍රයිවර් කෙනෙක් ඕන වෙනවා. ඒ වගේ. හැබැයි අපි පොදු වාහනයක යනවා නම් අපි ඩ්‍රයිවර් කෙනෙක් ගන්න ඕනේ නෑ. ඒ වගේම අපිට ඒක හොදන්න සර්විස් කරන්න එහෙම ඕනේ නෑ. නේ? අපිට තියෙන එක නැගලා යම්කිසි ගාස්තුවක් ගෙවලා යන එක විතරයි. ඒතර අර තරමට ලොකු වියදමක් දරන්න ඕනේ නෑ. මේකත් එහෙමයි. හොස්ට්ලා වර්ග දෙකක් ඉන්නවා. එකක් තමයි අපිටම වෙන් වූ හොස්ට් කෙනෙක්. අපිටම වෙන් වූ වෙබ් සත්කාරකයෙක් තියාගෙන යන්න පුළුවන්. එතකොට පුතේ වියදම් වැඩි. අපිට ඒක නඩත්තු කරන්න ඕනි. නඩත්තු කිරීම සඳහා සේවකයින් වුවමනා වෙනවා. අපිට වියදම් ගොඩක් වැඩි වෙනවා. හරි. නිසා මහා පරිමාණ ආයතනයක් නම් Tamanටම කියලා වෙබ් සත්කාරකයෙක් පවත්වාගෙන යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒගොල්ලෝ ලක්ෂ 10 15ක් වියදම් කරන්න වෙනවා. මාස කාලයක තුල සමහරට ඒ කියන්නේ මේක නඩත්තු කරන්න ඕන. දවසේ පැය 24 පුරාම මේ පරිගණක ඔන් එකේ තියන්න ඕනි. ඊට පස්සේ සර්වර් එක බිඳ වැටුනොත් එහෙම බෑකප් සර්වර්ස් තියෙන්න ඕනි. ওই වගේ ගොඩක් දේවල් කරන්න වෙනවා. Tamanටම කියලා වෙන් වූ වෙබ් සත්කාරකයෙක් පවත්වාගෙන යනවා නම්. හැබැයි ෂෙයාර්ඩ් හොස්ට් කෙනෙක් කියන්නේ පොදු කෙනෙක්. අපි කාගේ හරි වෙබ් සත්කාරකයක අපේ වෙබ් අඩවියක් උඩුගත කරනවා. එතකොට අපි යාට කිසියම් ගාස්තුවක් ගෙවනවා පමණයි. හැබැයි ඒ ගාස්තුව වාර්ෂිකව ගෙවන්න වෙනවා දිගටම.
උතර යාගෙන් අපි GB එකක වගේ ඉඩ ප්‍රමාණයක් අන්තර්ජාලයේ වෙන් කරගත්තා. එයාට ඒ GB එකට හරියන ගාස්තුව ගෙවනවා වාර්ෂිකව. එතකොට එයා අපිට හැමදාම අන්තර්ජාලය අරයිට වෙන් කරලා දෙනවා. ඒක හරි ලාභදායී දෙයක්. සාමාන්‍යයෙන් ගොඩක් ආයතන පුතේ කරන්නේ අපිටම වෙන් වූ වෙබ් සත්කාරකයෝ තියාගෙන යන්නේ නැහැ. මොකද ඒ ඩෙඩිකේටඩ් හොස්ට් අපිටම වෙන් වූ සත්කාරකෙක් එහෙම තියාගෙන යන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ අර පොදු මේ සර්වර් කෙනෙකුගේ වෙබ් අඩවිය ගබඩා කරන එක. තමයි අපිට වෙබ් සත්කාරකය ගැන කියන්න තියෙන්නේ. දැන් වෙබ් සත්කාරකයෙක් විදිහට මම වෙබ් අඩවියක් හදනවා. මම වෙබ් අඩවියක් හදුවම මම කියනවා කාටද බලන්න පිරිමි ළමයි ඉන්න ප්‍රමාණය අඩුයි. මම උදාර ලක්ෂාන්ට කියනවා. හරිද? මම වෙබ් අඩවියක් හදනවා. මම උදාර ලක්ෂාන්ට කරා මට වෙබ් හොස්ට් කෙනෙක් ඕනි කියලා. ඒතර උදාර ලක්ෂාන් නම් එනේ මම වෙනුවෙන් වෙබ් අඩවියක් හදනවා කියන්නේ හිතන්නකො උදාර ලක්ෂාන්. ඒතර මම කියනවා ඔයාම වෙබ් හොස්ට් ගන්න. ඒතර උදාර ලක්ෂාන් කරන්නේ මම වෙනුවෙන් සල්ලි ගෙවලා වෙබ් හොස්ට් ගන්නවා. හරි උදාර ලක්ෂාන් මම වෙනුවෙන් සල්ලි ගෙවලා වෙබ් සත්කාරකයෙක් වෙන් කර ගන්නවා. ඒතර උදාර ලක්ෂාන් මායි මගෙන් අහවි ටික වෙලාවකින් නැත්නම් ටික දවසකින් මම ඩොමේන් නේම් එකක් ගන්නද? මොකද අපි වෙබ් අඩවියක් නිර්මාණය කරාට පස්සේ පුතේ අපි වෙබ් සත්කාරකයෙක්ගෙන් ඉඩ වෙන් කර ගන්න ඕනේ. ඊළඟට කරන්නේ වසම් නාමය ලබා ගන්න එක. ඩොමේන් නේම් එක ගන්න එක. તો ඩොමේන් නේම් එක ගන්න ගියාම පුතේ මම ඒකේ අවස්ථාවත් උදාර ලක්ෂාන්ට දුන්නොත් එහෙම. මේ උදාරට මම දෙනවා. හරි. ඔයා මගේ ඩොමේන් එකක් ගන්න. તો ඩොමේන් එක ගන්න ගියාම පුතේ සල්ලි ගෙවන්න ඕනේ ඒකටත් වාර්ෂිකව. සල්ලි ගෙවුවට පස්සේ එතනදිත් අපිට දෙනවා යූසර් නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි. වෙබ් සත්කාරකයා ලබා ගනිද්දිත් එහෙමයි. යූසර් නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි දෙනවා. දැන් ඩොමේන් එක ගනිද්දිත් එහෙමයි. යූසර් නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි දෙනවා. දැන් උදාර ලක්ෂාන් නම් මේ දෙකම කරේ. උදාර ලක්ෂාන් Tamanගේ ඕනනම් සර්වර් එක මේක හොස්ට් කරයි. උදාර ලක්ෂාන් තව කාට හරි කියලා ඩොමේන් එකක් ගන්නවා. දැන් මේකෙදි වෙන්නේ පුතේ එහෙම අපි එක්කෙනෙකුටම අවස්ථාව දුන්නොත් ඉන්නේ. ටික දවසකින් මම ගන්න වෙබ් සර්වර් නැ වෙබ් හොස්ට් එයා ස්ලෝ නිසා වෙබ් සත්කාරකයා සමහර ලාවට ස්ලෝ. හරිද? එයා හරියම හිමින් වැඩ කරන්නේ. මම කියනවා මට උවමනයි වෙබ් සත්කාරකයා මාරු කරන්න කියලා. හරිද? දැන් වෙබ් සත්කාරකයා මාරු කරන්න මට උවමනා වෙනවා. කියන්නේ වෙබ් අඩවිය අයිති කෙනා. මම තමයි අයිති කෙනා. මම වෙනුවෙන් තමයි වෙබ් අඩවිය හැදුවේ. ඒතර උදාර ලක්ෂාන් නම් මේක ගත්තේ එයා කියයි වෙබ් අඩවියේ සර්වර් මාරු කරනව නම් ඔයාට මම ඩොමේන් එක දෙන්නේ නැහැ කියලා. දැන් ඩොමේන් එක අරගෙන තියෙන්නේ එයාමයි. මොකද එයා ගාව තමයි පාස්වර්ඩ් තියෙන්නේ. දැන් පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද පුතේ අපි දිගු කාලින වෙබ් අඩවියක් තියාගෙන ගියා නම් නමින් අපේ නමින් අපි වෙබ් අඩවියේ නම වෙනස් කරාම එතකොට මිනිස්සු අපි පිළිබඳව එකපාරට දැනගැනීම අඩු වෙලා යනවා. ඒ වෙන්ද අපිත් එක්ක හිටපු අය ඒ වෙබ්සයිට් එකට ගිහලා බලුවම මෙතන වෙබ්සයිට් එකක් නැහැ. ඒ වගේ. එහෙම වුණාම අපිට ආයතනයට අලුත් වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න වෙනවා. ඒකට අලුතෙන් ඩොමේන් නේම් එකක් ගන්න වෙනවා. මම මේ කියන්නේ අපිට සාමාන්‍ය ජීවිතේට දෙයක්. අපි වෙබ් අඩවියක් හදනවා නම් අපිට අපි කාට හරි කිව්වොත් වෙබ් සර්වර් වෙබ් හොස්ට් ඔයා ගන්න කියලා. එයාටම කියන්න එපා ඩොමේන් නේම් එකක් ගන්න කියලා. එහෙනම් අපි නම් පුතේ අපිට නම් ආයතනයට නම් වෙබ් අඩවිය හදන්නේ අපි ඩොමේන් එක අරන් එයාට දෙනවා. අපි වෙබ් සර්වර් අරගෙන ඕනනම් එයාට දෙනවා. එහෙම වුණොත් අපි එයා මත යැපෙන්නේ නැහැ. මොකද අපි ගාවනේ පුතේ පාස්වර්ඩ් තියෙන්නේ. එතකොට එයා අපිට කැමති කෙනෙකුට අපිට සර්වර් මාරු කරන්න පුළුවන්. එහෙනම් අපි කාට හරි දුන්නොත් පුතේ සර්වර්ගේ පාස්වර්ඩ් ටික ගන්න, ඉඩ ගන්න, ඩොමේන් නේම් ටික ගන්න, එයාගේ මත යැපෙන්න වෙනවා. හරි ඒක නිසා අපි වෙනම මේවා අරගෙන ඒ අදාළ පාර්ශවයන්ට දෙන එක තමයි හොඳ. එහෙම නැත්නම් අපි යාට කියන්න ඕන මට සර්වර් මාරු කරන්න ඕන උනොත් එහෙම මම මේක මාරු කරනවා ඔයාගෙන් එකට බලපෑමක් වෙන්න බෑ කියලා. මොකද සමහර ආයතන එහෙම කැමති නෑ. එහෙම වෙන්න පුළුවන්. ඒක නිසා එක්කෙනෙකුටම ඩොමේන් ගන්නයි එක්කෙනෙකුටම මොනවද වෙබ් සත්කාරකය වෙන් කර ගන්නයි ඔය අවස්ථාව දුන්නොත් එහෙම
එයා සමහර ලාවට කැමති වෙන එකක් නැහැ. අපි වෙබ් සත්කාරකයා මාරු කරනවට. හරි මොකද එයාගේ වෙබ් සත්කාරකයක් නම් අපි පාවිච්චි කරේ. ඒක මාරු කරනවට කැමති වෙන එකක් නැහැ. ඒකයි වෙන්නේ. ඒක නිසා වෙබ් සත්කාරකය අරගෙන දෙන එක වසම් නාමය අරන් දෙන එක අපි වෙන වෙනම කරා නම් තමයි වැඩිය හොඳ. මොකද ආයතනික ප්‍රධානියෙක් වුණාම අන්න එදාට ආයතනයේ ඉන්න කෙනෙකුට කියන්න ඕන මේව අරගෙන දෙන්න. නැත්නම් අපිට එයා මත හැමදාම යැපෙන්න වෙනවා. මොකද පාස්වර්ඩ් එයා ගාව තියෙනවා. උතරේ පාස්වර්ඩ් එයා ගාව තියෙද්දි එයා මත යැපෙන්න උනහම කියන්නේ එයාගේ ඊමේල් එකට තමයි පුතේ එන්නේ මේව එක. මොනවද මේ අර කන්ෆර්ම් කරන්න මැසේජස් ඒ වගේම මොනවා හරි එක එක්ස්පයර් වෙනකොට මැසේජස් එන්නේ අදාළ කෙනාගේ ඊමේල් එකට. නිසා අපි අපේ ආයතනයට ඒව ගෙන්න ගන්නවට ඍජු. හරි මං කියන්නේ මේ ගැටලුවක් වෙනවා ටික කලක් යද්දී. ඒකයි වෙන්නේ. මොකද එකම නමින් අන්තර්ජාලයේ වෙබ් අඩවි දෙකක් තියාගෙන යන්න බෑ. ඒක නිසා. දැන් මම sameerakaryasam.lk කියලා වෙබ්සයිට් එකක් හැදුවොත් මම කාට හරි කියලා නම් ඔක හදාගත්තේ මම වෙබ් සත්කාරකයා මාරු කරනවා කියලා එයාට කියනවා. එයා කියනවා හරි ඔයා වෙබ් සත්කාරකයා මාරු කරන්න. හැබැයි ඩොමේන් එක මම දෙන්නේ නැහැ කියලා. උතර මට ආයිම sameerakaryasam.lk කියලා වෙබ්සයිට් එක පවත්වාගෙන යන්න බෑ. ඇයි? අර ඩොමේන් එක දෙන්නේ නැහැනේ. ඒ නමින්ම අන්තර්ජාලයේ තව වෙබ් අඩවියක් තියෙන්න බෑ. ඒකයි. මොකද ඒක අනන්‍යයි. එතකොට දැන් මම කිව්වේ වෙබ් සත්කාරකයා වසම් නාමය වෙන වෙනම ගන්න එක තමයි වඩාත් හොඳ. වසම් නාමය ගැන ඔයාලා දන්නවා පුතේ. දැන් ඉස්සෙල්ලා අර ප්‍රශ්නයක් ආවා www.nie.lk මේකේ වසම් නාමය මොකක්ද? nie.lk. nie.lk. දැන් මේ වසම් නාමය ගන්න පුතේ ආයතන තියෙනවා. මම ওই පාඩමේ ඔය කියන්නේ අපි අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල පාඩමේදී මම කියන්නේ නැති වසම් නාමය ලබා දෙන්නේ ආයතනයක් විසින්. ජාත්‍යන්තර ආයතනයක් තියෙනවා. අකුරු 4ක නමක් තියෙන්නේ. ඒක ඔයාලට කියන්න පුළුවන්. මම දන්නවා ඔයාලට ඒක කියන්න පුළුවන් කියලා. ජාත්‍යන්තර ආයතනයක් විසින් තමයි වසම් නාමය ලබා දෙන්නේ. කාට හරි කියන්න පුළුවන්ද? හරි. මට නම් නෑ ICTA නෙවෙයි. හැබැයි මට නම් ඔක් කියන්න පුළුවන්. මම කියන නම එකේ I can. මම එහෙම එකක් කිව්වද? කිව්වා සර්. ඔව් I can කියමු. I can කියන්නේ දැන් මම ඔයාලට පුළුවන් කිව්වනේ මම හිතුවා ඔයාට පුළුවන් කිව්වම හරි මතක් වෙයි කියලා. හරි. නම I can. I can කියන්නේ පුතේ මේ මට පුළුවන් කියන එක නෙවෙයි. Internet Corporation for Assigning Names and Numbers. I can කියලා කියන්නේ Internet Corporation for Assigning Names and Numbers. මේ I can කියන ආයතනය තමයි පුතේ වසම් නාම ලබා දීම සඳහා බැඳී සිටින ආයතනය. ඒතර එයා වසම් නාමයේ ලබා දෙනව පමණක් නෙවෙයි. මම කිව්වා රටවල් වලට විවිධ ඉහළ මට්ටමේ වසම් නාම ලබා දුන්නම මෙයා එකක් ගන්නවා. ඉහළ මට්ටමේ වසම් නාම ලබා දුන්නම ඒ රටවල් නැත්නම් ඒ ආයතන Tamanට අදාළ කාර්ය කරනවද කියලා බලන් ඉන්නවා. දැන් .org අරගෙන අපිට ලාභ ලබන වැඩ කරන්න බෑ. ඒකයි මම මේ කියන්නේ. හරිද? එයා බලන් ඉන්නවා .org නම් ගත්තේ. මෙයා කරන්නේ ලාභ නොලබන සංවිධානයක් විදිහට වැඩද? ලාභ ලබන වැඩ කරනව නම් ICANN ආයතනය කියනවා කරුණාකරලා ඔයාගේ ඩොමේන් එක මාරු කරගන්න කියලා. මම මතක් කරලා දුන්නේ කලින් කතා කරපු දෙයක්. ඒතර ICANN කියන ආයතනයේ යටතේ පුතේ domain names වසම් නාමයන් ලබා දෙන ආයතන කීපයක් තියෙනවා. ඒව තමයි www.godaddy.com. මේ godaddy කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. bluehost.com. ඒ වගේම nic.lk. ඊට වසම් නාමයන් ලබා දෙන එනම් මේ domain names ලබා දෙන වෙබ් අඩවි කීපයක් තියෙනවා. ඒව තමයි www.godaddy.com. දැන් පුතේ මෙහෙම www.godaddy.com කියලා අපි වෙබ්සයිට් වල නම් ලියනවද? මෙහෙම ලියනවද? ලිව්වොත් හරියද? විභාගෙදී. ලිව්වොත් හරියද වැරදිද? නැත්නම් මේකේ මේ නැති කරුණ මොකක්ද පුතේ? ගන්න වෙනවා.
හරි. ආන මම මියුට් කරා. මේ මොකද්ද පුතේ මේකේ අඩු කරුණ? ප්‍රොටෝකෝල් එක නෑ. ඔව් ප්‍රොටෝකෝල් එක නෑ. මොකද්ද මේකට එන්න ප්‍රොටෝකෝල් එක? HTTP. ඔව් HTTP. අනිවාර්යෙන් පුතේ ඒකත් එක්ක ඕන විභාගෙදි ලියන්න හොඳේ. දැන් මේකෙදි නම් ලකුණු හම්බෙයි. හැබැයි අපි විභාගෙදි අපිට URL එකක් ලියන්න කිව්වොත් http:// ඕනමයි. http:// තරමද godaddy.com වෙබ්සයිට් එකක්. ඒ වගේම තමයි http://www.bluehost.com ඒ වගේම තව එකක් තියෙනවා http://www.nic.lk හරි ඔය වගේ තව වෙබ්සයිට් තියෙනවා. ඒතර ඔය වගේ පුතේ වෙබ් අඩවි කීපයක් මතක තියාගන්න ඕන මේගොල්ලොත් වසම් නාමයන් ලබා දීමට බැඳී සිටින ආයතන. වසම් නාමය ලබා දෙනවා මේගොල්ලෝ. ඒතර ICANN කියන ආයතන යටතේ තමයි මේවා තියෙන්නේ. ICANN කියලා කියන්නේ වසම් නාමයන් ලබා දීම සඳහා බැඳී සිටින ජාත්‍යන්තර ආයතන. ජාත්‍යන්තර ආයතන. ඒතර මේගොල්ලන්ගේ යටතේ මේ godaddy.com, bluehost.com, nic.lk කියන ආයතන වසම් නාමයන් ලබා දීමේ කටයුත්ත කරනවා. ඇත්තට මේගොල්ලෝ වසම් නාමය ලබා දෙනව පමණක් නෙවෙයි ඒ වසම් නාමයේ ඉහළ මට්ටමේ වසමට අනුව කටයුතු කරනවද කියලා හොයලා බලනවා. මතක තියාගන්න ඕනේ. ඊට අපි දැන් කතා කරා මීට කලින් වෙබ් සත්කාරකය වර්ග දෙකක්. වෙබ් සත්කාරකය වර්ග දෙකයි. එකක් අපිටම වෙන්න වූ වෙබ් සත්කාරකයෝ dedicated host අපි කියනවා සිංහලෙන් කියන අපිටම වෙන්න වූ වෙබ් සත්කාරකයෙක් කියලා. ඒ වගේම තමයි shared host පොදු වෙබ් සත්කාරකයෙක් භාවිතා කරන්න පුළුවන්. හවුලේ භාවිතා කරන වෙබ් සත්කාරකයෙක්. හරි. සාමාන්‍ය අපි කුඩා පරිමාණ ආයතනයක් නම් හවුලේ භාවිතා කරන වෙබ් සත්කාරකයෙක් තුල තමයි අපේ වෙබ් අඩවිය ගබඩා කරන්නේ. ඊට පස්සේ අපි කතා කරා වසම් නාමය. වසම් නාමය කියන එක ඔයාලා දන්නවා. දැන් මේ වෙබ්සයිට් වල වසම් නාමය තමයි මේකේ godaddy.com, bluehost.com, nic.lk. .lk.com කියලා කියන්නේ ඉහළ මට්ටමේ වසම් නාමය. ඒ වගේම අපි කතා කරා දැන් මේ වෙබ් අඩවි කීපයක් වසම් නාමය ලබා දෙන ජාත්‍යන්තර ආයතනය තමයි කවුද? ICANN. ICANN. ඒ යටතේ තියෙනවා වෙබ් අඩවි කීපයක් godaddy.com, bluehost.com, nic.lk කියලා. මතක තියාගන්න ඕනේ. ඒතරයි වසම් නාමය. මම ඉස්සෙල්ලා කිව්වා වසම් නාමයයි වෙබ් සත්කාරකයයි දෙන්නම එක්කෙනෙකුට ගන්න දුන්නාම ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ ප්‍රායෝගික ජීවිතේ. මේ ප්‍රායෝගිකව මේ වෙබ් අඩවියක් හදලා උඩුගත කරනව නම් එතකොට ওই වගේ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. අපි ලියමු පුතේ අනුමාතෘකාවක් ඔතන යටින්. වෙබ් සත්කාරක අනුමාතෘකාවක් ලියලා පොඩි දෙයක් ලියන්න කෙටියෙන්. වෙබ් සත්කාරක හරි. වෙබ් සත්කාරක කියලා ලියාගමු. වෙබ් සත්කාරක නිර්මාණය කරන වෙබ් අඩවිය අන්තර්ජාලය භාවිතයෙන් ඕනෑම අයෙකුට අන්තර්ජාලය භාවිතයෙන් ඕනෑම අයෙකුට දැක බලා ගත හැකි පරිදි ඕනෑම අයෙකුට දැක බලා ගත හැකි පරිදි වෙබ් සත්කාරකයක් තුළ වෙබ් සත්කාරකයක්
තුල වෙබ් සත්කාරකයක් තුල ගබඩා කළ යුතු වේ. වෙබ් සත්කාරකයක් තුල ගබඩා කළ යුතු වේ. ගබඩා කළ යුතු වේ. මේ සඳහා තමන්ටම අයත් වෙබ් සත්කාරකයක් මේ සඳහා තමන්ටම අයත් වෙබ් සත්කාරකයක් එතනින් ලියන්න පුතේ dedicated host වරහන් ඇතුලේ ලියන්න. තමන්ටම අයත් වෙබ් සත්කාරකයක් වරහන් ඇතුලේ dedicated host අයත් වෙබ් සත්කාරකයක් හෝ තමන්ටම අයත් වෙබ් සත්කාරකයක් හෝ පොදුවේ භාවිතා කරන වෙබ් සත්කාරකයක් එතන වරහන් ඇතුලේ ලියන්න පුතේ shared host පොදුවේ භාවිතා කරන වෙබ් සත්කාරකයක් භාවිතා කළ හැකි වේ. හරි. අලුත් ඡේදයෙන් ලියමු. තම ආයතනයට වෙනමම වෙබ් සත්කාරකයක් භාවිතයේදී විශාල පිරිවැයක් දැරිය යුතු අතර වෙබ් සත්කාරකය නඩත්තු කිරීමද කියන වේගෙ වැඩි නම් කියන්න. වෙබ් සත්කාරකය නඩත්තු කිරීමද සිදු කළ යුතු වේ. පොදුවේ භාවිතා කරන වෙබ් සත්කාරකයක්
වෙබ් සත්කාරකයක් වෙබ් සත්කාරකයක් ලබා ගැනීම සඳහා වෙබ් සත්කාරකයක් ලබා ගැනීම සඳහා වාර්ෂිකව කිසියම් ගාස්තුවක් පමණක් වාර්ෂිකව කිසියම් ගාස්තුවක් පමණක් ගෙවිය යුතුය. වෙබ් සත්කාරකයක් අර පොදුවේ භාවිතා කරනවා නම් ඒක හරි ලාභයි අපිට. පොඩි ගාණක් ගෙවලා පවත්වාගෙන යන්න පුළුවන්. දැන් පුතේ නොමිලේ දෙන වෙබ් සත්කාරකක් තියෙනවා. දැන් සන්දාර කළමනාකරන පද්ධති මෘදුකාංගයක් පාවිච්චි කරොත් ඒගොල්ලෝ වෙබ් සත්කාරකයක් නොමිලේ දෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ගේ නාමයේ කොටසක් අපේ වෙබ් අඩවිය තුල දානවා. ඒකයි තියෙන්නේ. දැන් උදාහරණයක් www.sameerakaryawasam.lk කියලා මට වෙබ්සයිට් එකක් තියාගෙන යන්න ඕනේ. ඒතර මම නොමිලේ දෙන වෙබ් සත්කාරකයක් ගත්තොත් අපි තමු මම ගන්නේ joomla වලින් කියලා. ඒතලක නමක් දැන් sameerakaryawasam.joomla.lk. අන්න ඒ වගේ නමේ කොටසක් දාන්න. ඒතර අපේ වෙබ්සයිට් එකේ අපිට ඕන නම එන්නේ නැහනේ. මොකද ඒගොල්ලන්ගේ නමත් අපේ URL එකේ පෙන්눔 කරනවා. එහෙම නැත්නම් මගේ අවසරයකින් තොරව මගේ වෙබ් අඩවියේ ඒගොල්ලෝ ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. හරිද? නොමිලේ දෙන වෙබ් සත්කාරකයව ගත්තොත්. ඒගොල්ලෝ නොමිලේ දෙන්නේ කිසියම් පරමාර්ථයක් පෙරදරිව. ඒ කියන්නේ ඒගොල්ලෝ බලනවා අපේ වෙබ් අඩවිය හරහා ඒගොල්ලෝ ප්‍රසිද්ධියක් ගන්න. තව. එන ඇඩ්වර්ටයිස්මන්ට් ටිකක් දා ගන්න. ඒ වගේ. නොමිලේ දෙන වෙබ් සත්කාරක අපි කියන්නේ වෙබ් අඩවියක් නිකන් හදන පුරුදු වෙලා එහෙම වෙබ් අඩවියක් හැදුවට ප්‍රශ්නයක් නැහැ. අපි සාමාන්‍යයෙන් ආයතනයක් වශයෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරනවා නම් නොමිලේ දෙන ඒවා පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ නාමයේ කොටසක් පෙන්눔 කරනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් මේකේ දානවා. ඒ වගේ ගැටලු තියෙන නිසා. හරි. ලියමු මාතෘකාවක් වසම් නාමය. මාතෘකාවක් ලියන්න වසම් නාමය. වසම් නාමය. ඒකේ අර්ථය ලියමු. වෙබ් අඩවියක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා වෙබ් අඩවියක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා වසම් නාමය භාවිතා කරනු ලබයි. වසම් නාමය භාවිතා කරනු ලබයි. මෙම වසම් නාමයන් පැවරීම සහ පාලනය සඳහා වසම් නාමයන් පැවරීම සහ පාලනය සඳහා ජාත්‍යන්තර ආයතනයක් ඇති අතර
I can. I can. වරහන් ඇතුලේ ලියා ගන්න පුතේ. එහෙනම් එතන ඉස්සරහින් ලියා ගන්න. Internet Corporation for Assigning Names and Numbers කිය. Internet Corporation for Assigning Names and Numbers. හරි. මෙහෙම ලියා ගන්න. Internet Corporation for Assigning Names and Numbers. I can නැමැති ආයතනය කටයුතු කරයි. I can නැමැති ආයතනය කටයුතු කරයි. වරහන් ඇතුලේ නම ලියලා තියෙනවා Internet Corporation for Assigning Names and Numbers කියලා. අලුත් ඡේදකින් ලියමු. මීට අමතරව වසම් නාමයන් ලබා දීම සඳහා කටයුතු කරන තවත් ආයතන කිහිපයක් පහත දැක්වේ. හරි මේ ආයතන තුනක් ලියා ගන්න පුතේ. http එක්ක ලියන්න www.godaddy.com bluehost.com nic.lk කියලා. ඔය ආයතන කිහිපය ලියා ගන්න. ඔතන යටින් ලියමු පුතේ ඡේදයක්. වසම් නාමය සඳහාද වාර්ෂිකව අදාළ ආයතන වලට ගාස්තුවක් ගෙවිය යුතු වේ. හරි. උදේ මතක තියාගන්න ඕන දෙයක් තමයි වසම් නාමයක් ලබා ගනිද්දී එනම් පුළුවන් තරම් එක කෙටියෙන් ලියන්න ඕනේ. මහා දිග වසම් නාමයක් තිබුණොත් දැන් උදාහරණයක් මේ බලන්නකො මෙහෙම www.edupub.gov.lk දැන් දිග වචනයක් කෙටි කරලා ලියලා තිනවා edupub කියලා අපි කියන්නේ.
නේ මේ කියන්නේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය. නේ education publication ඔහොම ලියන්න කියනවා නම් මහර දිගයි. ඒතර කාට හරි ලියා ගන්න ගියාම හරි අමාරුයි. නේද? edupub.gov.lk ඊට පස්සේ www.nie.lk nie ජාතික අධ්‍යාපන National Institute of Education කෙටියෙන් තියෙන්නේ. වසම් නාමය ලබා ගන්නදී පුළුවන් තරම් කෙටියෙන් කියනවා නම් ඒක හොඳයි. ඒකේ විවිධ සංකේත අඩු තරමට තව හොඳයි පුතේ. ඒ කියන්නේ අපි ඩොට් තියන්න පුළුවන්. ඊපස්සේ අන්ඩර්ස්කෝර් එක තියන්න පුළුවන්. ඒවා අඩු වෙන තරමට වැඩි හොඳයි. මොකද එනවා කියන්න ගියාම හරි ගැටලුවක්. මෙතන අන්ඩර්ස්කෝර් එකක් එනවා, මෙතන ඩොට් එකක් එනවා එහෙම කියලා. හරි. නිකම්ම නම තියෙනවා නම් ලේසි ලියන්න ගියාම. ඒ වගේම තමයි දැන් මම කියනවා මෙන්න මෙහෙම එකක්. www.bluehost2.com මෙතන උදාහරණයක් මම නිකන් කිව්වේ. www.bluehost2.com දැන් ඔහොම කිව්වහම ඔයාලා මේ 2 කියන එක කොහොමද ලියන්නේ? එතන මම කිව්වා විතරයි. මේ මම කෝල් එකක් කරන් කියනවා මේ වගේ. www.bluehost2.com දැන් bluehost2 කිව්වම උතර කාට හරි 2 ලියන්න පුළුවන් මෙහෙම. එනක කවුරු හරි කෙනෙක් සමහරට ලියයි මේ විදියට. නේ. දෙකේ ඉලක්කම ලියයි. මොන TO2 ලියයි. නේ. TWO2 ලියයි. නැත්නම් මෙහෙම 2 ලියයි. 2 ඔය වගේ. නේ. එක එක විදියට ලියයි. උතර පුතේ නෑ මෙහෙම 2 ලියාවි ඕන. 2 කියලා. හරි දැන් ඒ වගේ එකක් පුතේ කාට හරි කියන්න ගියාම අදහස් එකපාරට පැහැදිලි වෙන්නේ නැහැ. දැන් මම www.bluehost2.com කියලා ලියනවා. කවුරු හරි දැන් ලියා ගන්න කෙනා ඈත් ඉඳන් එහා පැත්තේ ඉඳන් එයා ලියාගන්නේ මොන ටූත් දන්නේ නැහැ. ඒතර වෙබ්සයිට් එක වැරදි. නේ? ඒ වගේ. ඒතර කාට හරි දැන් අර කෙනෙක් අපි තමු වෙබ්සයිට් පිළිබඳ අවබෝධයක් නැති නේද? පරිගණක ගැන දැනුමක් නැති කෙනෙකුට කිව්වොත් ඇඩ් ලියන්න කියලා අන්න ඒ වගේ. මම කිව්වා ඇඩ් එක කියන්න ඕනේ. අපි ඇඩ් කිව්වම ඒගොල්ලෝ මෙහෙම ඇඩ් ලියන්නත් පුළුවන්. ඕක එක ලියවෙන්නේ. නේ සමහර අය ඇඩ් ලියයි මෙහෙම. එහෙමත් ලියා ගන්න. මම දැකලා තියෙන එහෙම ලියන වෙබ්සයිට් වල සමහර අය කෙනෙක්. වෙබ්සයිට් ගැන අවබෝධයක් නැහැ. අර වෙබ්සයිට් එක නමක් ලියා ගන්න කිව්වොත් ওই විදිහට ඇඩ් ලියන. අය අපි ඇඩ් ලියන්නේ මෙහෙමනේ. කො අර දෙකේ ඉලක්කම තියෙන ඇඩ්. ඕකේ. හරි. උතර මේ ඉතින් සබ්දේ ඒක නෙමෙයි මම කිව්වේ. දැන් 2 වගේ එකක් දැම්මොත් එහෙම අර කියන කෙනාට පැහැදිලි නෑ. කියන කෙනා පැහැදිලිව කියයි. අහන කෙනාට පැහැදිලි නෑ. මේක 2 මොන 2ද කියලා. එයාට අහන්න වෙනවා මොන 2ද කියලා. හරි. ඒක නිසා මතක තියාගන්න ඕනි. එහෙම අර කාට හරි කියන්න ගියාම ඒක තවත් විස්තර කරන්න වෙනවා නම් ඒ වගේ වසම් නාමයන් පාවිච්චි කරන්න එපා. වෙබ් අඩවියක් නිර්මාණය කරත්. ඒක පැහැදිලිව නිකන් කිව්ව ගමන් තේරුම් ගන්න පුළුවන් ආකාරයේ වසම් නාමයක් වෙන්න ඕනේ. හරි ඒක මතක තියාගන්න ඕනි. වසම් නාමයක් ලබා ගනිද්දී අර කාටත් පැහැදිලිව කිවිය හැකි වසම් නාමයක් ලියන්න ඕන කියලා. අපි සාමාන්‍ය අපේ ඊමේල් ඇඩ්‍රස් වලදී කැපිටල් අකුරු පාවිච්චි කරන්නේ නැහැ නේ. එහෙම බැරි නෑ. හරි. පුළුවන්. ඔය පාවිච්චි කරන්නේ නැහැ. ඒතර ඊමේල් එක කියන්න ගියාම දැන් ඔයාගේ ඊමේල් එක මට කියනවා. ඊමේල් එක මට කියන්න ගියාම ඔයා කියන මෙන්න මේ අකුර කැපිටල් මේ අකුර කැපිටල්. එහෙම කියන්නත් වෙනවා. දැන් ඔයාලා මට ඊමේල් එකදී මේක කැපිටල් මේක සිම්පල් එහෙම කියන්නේ නේ. මම දන්නවා සිම්පල් කියලා ඔක්කොම. සාමාන්‍ය පාවිච්චි කරන ඊමේල් වලට සිම්පල් ලකුණු. URL ලියන්නේ සිම්පල් වල. හරිද? සිම්පල්. ත්‍රපි කැපිටල් දානවනම් මෙතන කැපිටල් ඕවා කිය ඉන්න වෙනවා. හරි කරදරයි. අර ඩොමේන් එකක් ගනිත් මේ වසම් නාමයක් ගනිද්දී ඩොමේන් නේම් එකක් ගනිද්දී අපි කාට හරි පහසුවෙන් කිවිය හැකි එකක්. ෆෝන් එකකින් උනත් කිව්වම ලියා ගන්න පුළුවන් වගේ එකක් භාවිතා කරනවා නම් තමයි වැඩිය හොඳ. මොකද අපි මේක පාවිච්චි කරනවා මේක අපේ නම. නේ? කියව ගන්න බැරි නමක් දැම්මම නේ කියව ගන්න බැරි නමක් දැම්මම හරි අමාරුයි. මේ යාළුවෝට කතා කරගන්න බෑ. නේ ඊට පස්සේ ඉස්කෝලේදී රෙජිස්ටර් එකේ නම කියවන්න ගියාම සමහර නම් කියව ගන්න හරි අමාරුයි. ඒ වගේක් තමයි මේක. වසම් නාමයක් දානකොට අපිට හරි පහසුවෙන් ඒක කියවන්න පුළුවන් කාට හරි ඒක ඇහුනම ටක් ගාලා ලියා ගන්න පුළුවන්. එහෙම වසම් නාමයක් වෙන්න ඕනේ. ඒක මතක තියාගන්න ඕනේ. හරි වසම් නාමයක් භාවිතයේදී. ඊපස්සේ උඩුගත කිරීමේ මෘදුකාංග. අපි වෙබ් අඩවියක් නිර්මාණය කරාට පස්සේ දැන් අපි වෙබ් අඩවිය හැදුවා මෘදුකාංගයකින්. ඊට පස්සේ දැන් පුතේ වෙබ් සත්කාරකයක් තියෙනවා. අපිට එයා ගබඩා කරලා තියන්න තැනක් තියෙනවා. ඊට පස්සේ එයාට නමක් තියෙනවා දැන්. වසම් නාමයක්. හරිද? මතක තියාගන්න වසම් නාම ලබා දෙන ICANN ආයතනය. ඒකේ යටතේ ආයතන කීපයක් තියෙනවා. GoDaddy, Bluehost, NIC වගේ. හරි මතක තියාගන්න ඕනේ.
ඊට පස්සේ පුතේ අපි කතා කරන්නේ උඩුගත කරන්න ඕනේ දැන්. උඩුගත කරන්න බෑ පුතේ නිකම්ම. දැන් ඔයාලා දන්නවනේ. අපි අන්තර්ජාලයේ තියෙන දෙයක් ගන්නවට මොකක්ද කියන්නේ? අපි අන්තර්ජාලයේ තියෙන දෙයක් පුතේ ගන්නවට මොකක්ද අපි කියන්නේ? අන්තර්ජාලයේ තියෙන දේ ඩවුන්ලෝඩ්. එතකොට ඩවුන්ලෝඩ් කරන්න ඔයාලා මොනවා හරි මෘදුකාංග පාවිච්චි කරනවද නැද්ද? ඩවුන්ලෝඩ් කරන්න ඔයාලා මොනවා හරි මෘදුකාංග පාවිච්චි කරනවද නැද්ද? හොඳ නැද්ද? ඩවුන්ලෝඩ් කරන්න පුතේ මොනවා හරි ඈ? ඔව්. ඔය සමහර ගොඩක් වෙලාවට එහෙනම් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අන්තර්ජාලයේ තියෙන එකක් පුතේ කියන්නේ YouTube එකේ තියෙන එකක් ඩවුන්ලෝඩ් කරන්න නම් අර දන්නවනේ නේ. www. එක මකලා ss කියලා ටයිප් කරාම ඩවුන්ලෝඩ් වෙනවා. නේ? එහෙමයක් දන්නවද දන්නේ? www. කියන එකම මකලා දාලා ss කියලා ටයිප් කරාම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම මේ නිකන් එහෙම ඩවුන්ලෝඩ් කරන්න දන්නවා ඇති ගොඩක් අය. එහෙම නැත්නම් software ඕනේ නැහැ. ඒකට. හැබැයි ඒව හැම ෆයිල් එකම ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙත් නෑ එහෙම. ඒ ක්‍රමයට. ඒතර පුතේ අපි ඩවුන්ලෝඩ් කරනව නම් මොනවා හරි දෙයක් අපිට software එකක් පාවිච්චි කරොත් ඉතා ඉක්මනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මොනවා හරි ඩවුන්ලෝඩ් මැනේජර් හරි මොනවා. අප්ලෝඩ් කරද්දිත් එහෙමයි. අප්ලෝඩ් කරද්දි softwares පාවිච්චි කරන්න ඕනි. ඒ කියන්නේ ඔයාලට Facebook එකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න මේ app එකම ඉඩ ලබා දෙනවා. ඒකට ඔයා වෙනම softwares පාවිච්චි කරන්න ඕනේ නැහැ. හැබැයි අපි වෙබ් අඩවියක් උඩුගත කරනවා නම් වෙබ් අඩවියක් අප්ලෝඩ් කරනවා නම් අන්තර්ජාලයට දාද්දී අන්න ඒ සඳහා වෙනම software එකක් ඕනේ. එහෙම මෘදුකාංග පුතේ වර්ග කීපයක් අපි කතා කරනවා. අපි ඇත්තටම කතා කරන්නේ වර්ග දෙකක් ගැන. ඒතර වෙබ් අඩවියක් උඩුගත කරන්න භාවිතා කරන මෘදුකාංග මොනවද? වෙබ් අඩවියක් උඩුගත කරන්න නම් පුතේ අපිට පුළුවන් පාවිච්චි කරන්න එකක් අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ FileZilla කියලා software එකක්. FileZilla. මෙයාර Godzilla වගේ එකක් නෙමෙයි. FileZilla කියලා. හරි මේ FileZilla software එක හරහා අපිට පුළුවන් වෙබ් අඩවියක් උඩුගත කරන්න. එහෙම නැත්නම් තව ජනප්‍රිය මෘදුකාංගයක් තියෙනවා Smart FTP කියලා. FTP වල කවුරුද දන්නවනේ? Smart FTP. උදේට FileZilla හරි Smart FTP හරි මෘදුකාංගයක් අපි පාවිච්චි කරලා අපිට පුළුවන් වෙබ් අඩවිය උඩුගත කරන්න. එතකොට පුතේ මේ FileZilla software එක පාවිච්චි කරොත් එහෙම අපි software එක download කරන් double click කරාම software එකේ උඩින් එනවා ඔයාගේ username එකයි password එකයි දාන්න කියලා. මොකක්ද ඒ username එකයි password එකයි? ඔයා අන්තර්ජාලයේ ස්පේස් එකක් වෙන් කරගෙන තියෙන්නේ. අන්න එතනට යන username එකයි password එකයි දාන්න. හරි. ඒ username එකයි password එකයි දැම්මම අපිට පුළුවන් අන්තර්ජාලයේ අර ස්පේස් එකට යන්න. අපි වෙන් කරගත්ත ඉඩට යන්න කාට හැමෝටම යන්න බෑනේ දැන්ට. අපිට විතරක් යන්න username එකකුයි password එකකුයි දෙනවා. එතකොට ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් අර copy කරනවා වගේ. අපි අපේ වෙබ් අඩවියට දාලා files ටික තෝරලා අර ගිහිපු ඉඩට අපි දැන් username එකකුයි password එකකුයි දාලා වෙබ් අඩවියට ගිහිල්ලා ඉන්නේ. අදාළ ඉඩට ගිහිල්ලා ඉන්නේ ස්පේස් එකට. දැන් මේ ස්පේස් එකේ ස්ටොක් ගබඩා කරන්න පුළුවන්. එතකොට ඒක සාමාන්‍යයෙන් ෆයිල් එකක් කොපි වෙනවා වගේම පෙන්නනවා කොපි වෙනවා කියලා. හැබැයි පොඩි ඉඩ ප්‍රමාණයක් වුණත් ඒකට සාමාන්‍ය වැඩි වෙලාවක් ගත වෙන්න පුළුවන්. හරි. ඒක කොපි වෙන්නේ. එතකොට අපි වෙබ් අඩවිය හදපු මෘදුකාංගයට දාලා ෆයිල්ස් ඔක්කොම ඒ කියන්නේ HTML ෆයිල්ස් ටික ඊට දාලා පින්තූර අකුරු වර්ග තියෙනවා නම් ඒ සියල්ලම දාන්න ඕන පුතේ. අන්තර්ජාලයට. වෙන උඩුගත කරනවා. එතකොට මේ උඩුගත කිරීමට ඔයාලට මතක තියාගන්න තියෙන්නේ මෙච්චරයි. උඩුගත කරන්න මොනවා හරි මෘදුකාංගයක් ඕනි. ඒ මෘදුකාංග තමයි FileZilla Smart FTP කියලා තියෙන්නේ. FileZilla Smart FTP. මේව නම් පුතේ තවම අහලා නැහැ පේපර් එකේ. හැබැයි ඉරිගහන පේපර් එක අහන්න පුළුවන්. උඩුගත කිරීමේ මෘදුකාංගයක් වන්නේ. ඒතර උඩුගත කිරීමේ මෘදුකාංගයක් තමයි FileZilla. එහෙම නැත්නම් Smart FTP කියලා කියන්නේ. හරි. දැන් අපි කොටස් 4ක් කතා කරලා ඉවරයි. වෙබ් අඩවි නිර්මාණ මෘදුකාංග ගැන අපි දන්නවා. ඊට පස්සේ මොනවද වෙබ් සත්කාරක ගැන දන්නවා. ඊට පස්සේ ඩොමේන් නේම් වසම් නාමය ගැන දන්නවා. දැන් දන්නවා උඩුගත කිරීමේ මෘදුකාංග ගැන. තව එකයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. අන්තර්ජාල සම්බන්ධතාවයක්. ඔයාලා පුතේ දැන් මේ අවස්ථාවේ ISP කෙනෙක් පාවිච්චි කරනවද? ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්.
මේ අවස්ථාවේ Taman භාවිතා කරන ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් එක මට කියන්න. මේ අවස්ථාවේ ඔයාලා භාවිතා කරන ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කවුද? හංසනි කවුද භාවිතා කරන ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කවුද? ඔව් මට උත්තර දෙකක් විතර ඇවිල්ලා තියෙනවා බලන්න. ඔව් හරි. පෙමිත කියලා තියෙනවා ඩයලොග්, ෆාතිමා කියලා තියෙනවා මොබිටෙල්. ඒවා ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් වල. ඒ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස් වලද? ඔව්. ඒ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස් ලා තමයි මේ අන්තර්ජාල සේවා සපයන්නෝ. දැන් ඔයා මේ අවස්ථාවේ භාවිතා කරන්න ඇති මොන හරි ඒ වගේ අන්තර්ජාල සේවා සපයන ඩයලොග්, ටෙලිකොම්, මොබිටෙල් මොන හරි එකක්. SLT SLT එක ටෙලිකොම් නේ. තව මොනවද? ලංකාබෙල් මොන හරි එකක් භාවිතා කරන්න ඇති. උතර මේ ISP තෝරගනිද්දී දැන් පුතේ මේ දවස්වල ඕන තරම් ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් දානවා Zoom එකට මෙහෙම පැකේජස් තියෙනවා එහෙම කියලා නේ. දැන් ඔයා ISP කෙනෙක් තෝරගනිද්දී ඔයා මොනවද සලකා බලන සාධක? ඔයා මේ අන්තර්ජාල සේවා සපයන්නේ ISP කියන්නේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්. අන්තර්ජාල සේවා සපයන්නේ තෝරගනිද්දී මොනවද පුතේ සලකා බලන සාධක? දැන් ඔයාට කියනවනේ පාරේ යද්දී මෙන්න මේ අපේ මේ අන්තර්ජාල සේවා සපයන්නෙක් ඉන්නවා අර මොන හරි කාඩ් එකක් දෙන නොමිලේ දෙනවා හරි මොන හරි එකක් කියනවා. මොනවද ඒගොල්ලන්ගේ අහන්නේ? නොමිලේ දෙනවා නම් මම අරන් එනවා කියලා. මේකවත් බව. ඔව් අපි බලනවා වේගය කොච්චරද කියලා. කොච්චර වේගයකින් අපිට අවශ්‍ය සේවාවන් අපිට දත්ත කොච්චර වේගයකින් සපයනවද? තව වේගවත් බව විතරද අපි සලකන්නේ. අන්න දැන් ඔයාලා අරගෙන එනවා පුතේ එහෙම පාරේ කාගේ හරි කාඩ් එකක් සිම් එකක් අරන් එනවා. දැන් වේගවත් එක හරිම. ඔයාලා ගෙදරට ආවට පස්සේ ඒක මොනව වෙන්නත් ඕනද? සිග්නල් තියෙන්නත් ඕනේ නේ. දැන් ගෙදරට ආවට පස්සේ ඒක එතනදී වැඩ කරාට ගෙදරදී වැඩ කරන්නේ නැත්නම් සිග්නල් නැත්නම් එනේ පුතේ කවරේජ් එක කොහමද? මේගොල්ලෝ සේවය සපයන්නේ හැමතැනටම නේද? ලංකාවේ ඕන තැනකට මේකේ මේ සිග්නල් තියෙනවද? ඒක පිළිබඳවත් බලන්න වෙනවා නේ. ඊට පස්සේ චාර්ජර්ස් කොහමද? කොච්චර ඒ කියන්නේ GB ප්‍රමාණයක්ද අපිට ලබා දෙන්නේ? ඒකට කොච්චර මුදලක් වෙන් කරගන්න වෙන් අපෙන් ඉල්ලනවද? ඒව පිළිබඳව සැලකිල්ලක් දක්වන්න වෙනවා. කොච්චර මුදල් අය කිරීමක් කරනවද? උතර මේ මුදල් අය කිරීමේදී පුතේ ඒගොල්ලෝ දෙන data ටික දෙන්නේ ඔක්කොම night time නම් නේ. අපිට සාමාන්‍ය night time පාවිච්චි කරන අවස්ථාවක් අඩුයිනේ. නේ. දැන් මේ දවස්වල මෙහෙම මේ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් night time data ටික ඉතුරුයි. දැන් අපේ ඉස්කෝලේ එහෙමනම් GB 150ක කොහෙද තියෙනවා මම හිතන්නේ 150ක් හරි ඔය වගේ ගාණක් night time ටික හැමදාම ඉතුරුයි. උතර අපි ඒකට ලෙටර් එකකුත් දුන්නේ අදාළ ආයතන වලට මේගොල්ලෝ කිව්වා මුලින් නේ night time ටිකත් day time එකටම දෙන්නම් කියලා. හැබැයි තාම දුන්නේ නැහැ. මොකද හැම පාසලකම එහෙමයි. මේ හැම පාසලම night time data ටික ඉතුරුයි. දැන් උදේ පාන්දරම ගිහලා පටන් ගන්නදී පොඩ්ඩක් එකකින් වැය වෙනවා. සාමාන්‍ය ගොඩක් ඉතුරු වෙනවා. උතර අපි night time අපි පාවිච්චි කරනවද? එහෙනම් ඒක අපිට වැඩක් නැහැ. night time වැඩිපුර දෙන එකක් නම් අපි සල්ලි දීලා GB යා කරන මෙච්චරක් දෙනවා. මේ night time නම් වැඩිපුර තියෙන්නේ. අපිට ඒක පාවිච්චි වෙන්නේ නැත්නම් අපිට ඒක පාඩු වෙනවා. වැඩි. සමේ බලන්න ඕන data දෙන මොන වෙලාවන් වලද දෙන්නේ. peak hours වලදී කියන්නේ අපි වැඩිපුරම පාවිච්චි කරන වෙලාවන් වලදී කොච්චර මුදලක්ද අය වෙන්නේ. night time එකේදී කොච්චර මුදලක්ද? හරි ওই දේවල් කියන්නේ අපිට data වලට කොහොමද charges නම් කොච්චර වියදම් කරන්න වෙනවද? මේකේ coverage කොහොමද? signal තියෙනවද හැමතැනටම? මේකේ speed එක කොහොමද? ඒගොල්ලෝ සමහරවිට සපයන සේවාවන් අපි මොනවා හරි ගැටලුවක් වුණොත් පුතේ අපිට කෝල් කරාම ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්නම් ඒගොල්ලෝ නේ? ඒ වගේ සේවාවන් සපයනවද? නැත්නම් අපි පැය ගාණක් මොකද කරුණාකර ඇමතුමේ රැඳී සිටින කීක පැය ගාණක් තියාගෙන ඉන්නවා. නේ වෙන වැඩක් කරන්න හම්බෙන්නේ. ඒතර එහෙමනම් අපිට ඒ ආයතන එක්ක සම්බන්ධ වෙන එක පාඩුයි. ඒතර අපි අන්තර්ජාල සේවා සපයන්නේ තෝරගනිද්දී ඒගොල්ලන්ගේ සපයන සේවාවන් අලවෙන පසු සේවාව හරි ඒ වගේම ඒගොල්ලන්ගේ දත්ත වල වේගය ඒ කියන්නේ ඊට පස්සේ කොච්චර මුදලක් අය කරනවද හරි ස්පීඩ් එක ওই වගේ දේවල් සලකා බලලා අපි ISP කෙනෙක් තෝරගන්නවා ISP කියන්නේ දැන් ඔයාලා පාවිච්චි කරන අන්තර්ජාල සේවා සපයන්න හරි ඔය දේවල් ටික තමයි අපි කතා කරන්න තිබුණේ අපිට
වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධව අපුංචි මාතෘකාවක් තියෙනවා. එතකොට පාඩම ඉවරයි. අපි ලියාගමු ඔතන යටින් අනුමාතෘකාවක් ලියා ගන්න. උඩුගත කිරීමේ මෘදුකාංග. උඩුගත කිරීමේ මෘදුකාංග. එන අප්ලෝඩින් software කියන එක උඩුගත කිරීමේ මෘදුකාංග. එතන යටින් ලියමු පුතේ. උඩුගත කිරීමේ මෘදුකාංග කියලා. වෙබ් අඩවියක් නිර්මාණය කර වෙබ් අඩවියක් නිර්මාණය කර තෝරාගත් වෙබ් සත්කාරකයා තුල ගබඩා කිරීමට තෝරාගත් වෙබ් සත්කාරකයා තුල ගබඩා කිරීමට උඩුගත කිරීමේ මෘදුකාංග භාවිතා කරනු ලබයි. උඩුගත කිරීමේ මෘදුකාංග භාවිතා කරනු ලබයි. භාවිතා කරනු ලබයි. උදාහරණ කියලා ලියමු. උදාහරණ ෆයිල් සිලා ඊළඟේ ස්මාර්ට් FTP ෆයිල් සිලා ඊළඟ ස්මාර්ට් FTP හරි. එතන යටින් අලුච්ඡේදයෙන් ලියමු. බොහෝ උඩුගත කිරීමේ මෘදුකාංග නොමිලයේ සපයන අතර වෙබ් නිර්මාණ මෘදුකාංග තුලම උඩුගත කිරීමේ මෘදුකාංගද වෙබ් නිර්මාණ මෘදුකාංග තුලම උඩුගත කිරීමේ මෘදුකාංග පහසුකමද එහෙමයි උඩුගත කිරීමේ මෘදුකාංග පහසුකමද දැකිය හැකි වේ. උඩුගත කිරීමේ මෘදුකාංග පහසුකමද දැකිය හැකි වේ. හරි. ඊළඟට ලියමු මාතෘකාව අන්තර්ජාල සම්බන්ධතාවය. ලියමු අන්තර්ජාල සම්බන්ධතාවය කියලා. වෙබ් අඩවියක් අන්තර්ජාලය තුල ප්‍රකාශයට පත් කිරීම යාවත්කාලීන කිරීම යනාදී කාර්යයන් සඳහා
අන්තර්ජාල සම්බන්ධතාවය අවශ්‍ය වේ. අන්තර්ජාල සම්බන්ධතාවය අවශ්‍ය වේ. ග්‍රාහකයින් කියන්නේ පරිහරණය කරන අය. ග්‍රාහකයින් සහ වෙබ් සත්කාරකය අතර සම්බන්ධතාවය අන්තර්ජාල සම්බන්ධතාවය මගින් ඇති කරනු ලබයි. අන්තර්ජාල සම්බන්ධතාවය මගින් ඇති කරනු ලබයි. අලුත් ඡේදකෙ ලියමු. අන්තර්ජාල සම්බන්ධතාවයක් මිලදී ගැනීමේදී එහි වේගය ගාස්තු නඩත්තු සේවාවන් පිළිබඳව අවධානය යොමු කළ යුතුය. උදාහරණ කියලා ලියමු පුතේ. ආයතන කීපයක ලියමු උදාහරණ. ඔයාලා යන මොබිටෙල් ඕන නමක් ලියවන්න. මොබිටෙල් ඩයලොග් ඊපස්සේ ශ්‍රී ටෙලිකොම් SLT කියලා ලියුවත් කමන්නේ. SLT තව ඔය එක ආයතන තියෙනවනේ මොනවා හරි ලියන්න. හරි. දැන් අපි වෙබ් අඩවිය හදලා ඉවරයිනේ. දැන් ඒක අන්තර්ජාලයට දාලත් ඉවරයි. නේ අපි ඔය අන්තර්ජාල සේවා සම්බන්ධතාවය පාවිච්චි කරලා වෙබ් අඩවිය හදලා උඩුගත කරලා දැන් ඔක්කොම ඉවරයි. දැන් අපිට කරන්න දේවල් ඊට පස්සේ නවද මොකද? දැන් ඔයගොල්ලන්ගේ පාසලේ වෙබ් අඩවිය හදලා අන්තර්ජාලයට ප්‍රකාශනපත් කළා සියලු දේවල් කරලා ඉවරයි. ඊට පස්සේ මොකද කරන්න ඕනද? නැද්ද? ඔව්. ඊට පස්සේ තමයි කරන්න දේවල් ඊට පස්සේ අපි කරගෙන යන දේවල් තියෙනවා කීපයක්. අපිට වෙබ් අඩවිය මොනව කරන්න ඕනද? දැන් අපි ගෙයක් හදලා ඒ ගෙදර පදිංචි වෙලා එහෙම ඉන්නේ. දැන් අපි ඒ ගෙදර මොකුත් කරන්න ඕනේ නැද්ද? ඔව් ගෙදර මොනවා හරි තින්ත පරණ වේගෙන එනවා නම් තින්ත ගන්න වෙනවා. නේ? ගෙදර මොනවා හරි කොටස් කැඩිලා එහෙම බිඳලා යනවා නම් ඒවා හදන්න වෙනවා. එහෙම ඕනනේ. මොකද්ද මේකට අපි කියන්නේ? නඩත්තුව කියලා. නඩත්තු කිරීම. ඔයාලට මතක ඇති නේද අපි පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කතා කරා. ඒකෙත් අවසාන පියවර මේක. හරි දැන් අපි මතක් කරලා බලමුකෝ. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ මොනද පළවෙනි පියවර?
අවශ්‍යතා හඳුනා ගැනීම. අවශ්‍යතා හඳුනා ගැනීම. දෙවනි පියවර හරිදි හරිදි නවෝදයක්. දෙවනි පියවර හරිදි නවෝදය ඉන්නවනේ නේ. හිමාශි පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ දෙවනි පියවර. කතා කරන්නේ නැහැ මේ කියන අය. හරිද හරි. විසඳුම සැලසුම් කිරීම. දෙවැනි පියවර තමයි විසඳුම සැලසුම් කිරීම. ඊට පළවෙනි පියවර අවශ්‍යතාව ටික අඳුනගත්තා. දෙවැනි පියවර විසඳුම සැලසුම් කරා. තුන්වෙනි පියවර නදුල විසඳුම කේතකරණය. විසඳුම කේතකරණය කිරීම. දැන් අන්න අවශ්‍යතාව හඳුනගත්තා විසඳුම සැලසුම් කරා කේතකරණය කළා ඉවරයි. කේතකරණයට පස්සේ ඊළඟ පියවර ලක්න විසඳුම් පරීක්ෂාව හා දෝෂිවත් කිරීම. ඔව් විසඳුම පරීක්ෂාව හා දෝෂිවත් කිරීම. දැන් ඔන්න පියවර 4යි. අපි පද්ධතිය අවශ්‍යතාව ටික හඳුනගත්තා. පද්ධතිය සැලසුම් කරා, කේතකරණය කරා ඊට පස්සේ විසඳුම පරීක්ෂා කළා දෝෂිවත් කරා. දැන් ඊළඟ පියවර. දැන් පරීක්ෂා කළා දෝෂිවත් කළාත් ඉවරයි. දැන් පද්ධතිය මොකද්ද කරන්නේ? පිහිටුවීම. පද්ධතිය පිහිටුවනවා. දැන් පද්ධතිය පිහිටවනවා කියනපදී අපි ගෙදර හදලා ගෙදර පදිංචි වුණා වගේ. එහෙම නැත්නම් දැන් මෙතන වෙබ් අඩවිය අන්තර්ජාලයට දැම්මා වගේ. පද්ධතිය පිහිටෙව්වා. දැන් පද්ධතිය පිහිටෙවුවට පස්සේ අපිට මොනවද කරන්න වෙන්නේ? නඩත්තු කිරීම. නඩත්තු කිරීම. ඒතර අපි නඩත්තු කිරීම කරනව හේතු කීපයක් නිසා. මේ අපි පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේදී කතා කරා නඩත්තු කිරීම කරනව හේතු කීපයක් නිසා. ඒ තමයි පරීක්ෂාවේදී හඳුනා නොගත් භාවිතයේදී හඳුනාගත් දෝෂ නිවැරදි කරන්න. එකක්. ඒ වගේම නව අවශ්‍යතාවයන් පැන නැගුණොත් අන්න ඒව නිවැරදි කරගන්න. නව තාක්ෂණයක් ආවොත් මේ තාක්ෂණයේ වෙනස පද්ධතියට ඇතුළත් කරගන්න. ඔය වගේ හේතු නිසා අපි පද්ධතියක් නඩත්තු කිරීම කරනවා. මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. හරි. දැන් මතකයි ගොඩක් අයට. හොඳයි. හරි පද්ධති සංවර්ධන ජීවන චක්‍රය ඔය කතා කරා. දැන් මේකෙත් එහෙමයි පුතේ. අපි මොකද්ද වෙබ් අඩවිය ප්‍රකාශනපත් කරාට පස්සේ දැන් නඩත්තු කිරීම කරන්න ඕනේ. ඇයි අපි වෙබ් අඩවියක් නඩත්තු කිරීම කරන්නේ? වෙබ් අඩවියක් නඩත්තු කරන්නේ. දැන් ඕගොල්ලන්ගේ ඉස්කෝලේ වෙබ්සයිට් එක හැමදාම එකම විදියට තියනවට කැමතිද? පුතේ ඔයාලගේ ගෙදර තියෙන පුටු මේස ඇඳන් ඒ වගේ දේවල් හැමදාම එකම තැන්වලද තියෙන්නේ? එහෙමද? ඔයා දැන් ඉපදුණු දවස් නම් දැක්කේ එකම තැනද ඔව තියෙනවා? නෑ. ඔව්. ඇයි එහෙම වෙනස් කරන්නේ? වෙනසකට. ඔව්. වෙනසකට නේ නැත්නම් මේ කියන්නේ වෙනසකට යන්නේ. ඒතර අපිට පොඩි අලුත් ගතියක් තියෙනවා. මේ හැමදාම තියෙන වගේ එකම විදිහට අපිට හැමදාම එකම වගේ. පොඩක් පුටු ටික වෙනස් කරාම මේ අලුත් ගතියක් තියෙනවා. ඒ වගේ. උතර මේ දැන් සමහර ගාල ඇඳ එක එක තැන් වලින් තියෙනවා. හරි කියන්නේ හරියට මැදින්ම එහෙම ගෙනත් තියන්නේ නැහැ. කැළපෙන තැනකින් තියෙනවා. උතර පොඩි වෙනසක් තියෙනවනේ ගෙදර. ඒ වගේ. උතර අපි වෙබ් පිටුවත් එහෙමයි. හැමදාම එකම විදියට දැක්කම පුතේ අපිට ඒක කිසි ගතියක් නැහැ. එතකොට අපි වෙබ් අඩවිය කියන්නේ වෙබ් අඩවියේ තියෙන කරුණු කොහොමත් අපි වෙනස් කරනවා. ඒක කරුණු වෙනස් නොකරත් කරුණු ඉදිරිපත් කරන ආකාරය හරි වෙනස් කරනවා. නිකන් ඔයාලා බලන්න ප්‍රවෘත්ති සපයන කියන්නේ රූපවාහිනී සමාගම් වල ප්‍රවෘත්ති සපයන වේදිකාවත් කාලෙන් කාලට පොඩ්ඩක් හරි වෙනස් කරනවා. නම් මිනිස්සු හැමදාම එකම වගේ දකින්න. ඒකට වඩා කැමති මිනිස්සු පොඩි වෙනසකට. නේ? ඒ වගේ. ඒතර මේ වෙනස් කිරීම අපි නඩත්තුවේදී කරන දෙයක්. අපි කරුණු ඉදිරිපත් කරන ආකාරය ඒකේ සමහර තියෙන පොඩි වාරණ කියන්නේ මේ ඉස්කෝලේ කලර්ස් අපි මාරු කරන්නේ නැහැ. ඒවේ හැමම තියෙනවා. හැබැයි මොනවා හරි විශේෂ තොරතුරක් ඉදිරිපත් කරනවා නම් ඒක ඉදිරිපත් කරන විදිය ඒකේ වර්ණ වෙනස් කරන්න පුළුවන්. හරිද? ඒතරේ වෙබ් අඩවිය නඩත්තු කිරීමේදී වෙබ් අඩවියේ තොරතුරු ඉදිරිපත් කරන ආකාරය, වෙබ් අඩවියේ තොරතුරු ඒව අපි වෙනස් කිරීම වලට ලක් කරනවා. ඒතර එහෙම වෙනස් කිරීම වලට ලක් කරන්නේ අර ටිකක් වෙනසක් වෙන්න ඕන නිසා. ඒතර ගොඩක් අය බලනවා වෙනස්කමක් කරලා තිබුණොත්. ඔයාලා මතක ඇති Google එහෙම වෙබ්සයිට් එක, ඒක සර්ච් එන්ජින් එක, ඒක වෙබ් එකක්. ඒතර ඒ සර්ච් එන්ජින් එක ඒගොල්ලෝ එක එක කාලවලට අනුව වෙනස් කිරීම වලට ලක් කරනවා.
නේ ෆුට්බෝල් මැච් එකක් කරන සමහරට මේ අවුරුද්දට එක විදියකට නේ ක්‍රිස්මස් වෙනකොට සමහර තව විදියකට වෙනස් කරයි. ඒ වගේ. අතට ඒකට කැමති මිනිස්සු එහෙම වෙනස් කිරීමකට ලක් කරනවට. ඒත් අපි වෙබ් අඩවියත් එහෙමයි. නඩත්තු කිරීමේදී වෙබ් අඩවිය වෙනස් කිරීම වලට ලක් කරනවා. වෙනස් කිරීම කරන්නේ තොරතුරු ඉදිරිපත් කරන ආකාරය, තොරතුරු ওই වගේ දේවල්. ඒක සමහර වෙබ්සයිට් වල සතිපතා දිනපතා එහෙම වෙනස් වෙනවා. සමහර ඒවා දිනපතාම වෙනස් කරනවා. දැන් මේ දවස්වල සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ඉදිරිපත් කරන තොරතුරු දිනපතා වෙනස් කරන්න ඕනේ. මොකද දිනපතා වෙනස් වෙනවා. සමහරට දිනපතා නෙවෙයි පැයෙන් පැය වගේ වෙනස් කිරීම වලට ලක් කරන්න පුළුවන්. මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ්සයිට් එක නම් ඒගොල්ලෝ හැමතිස්සෙම වෙනස් කරනවා. කොරෝනා රෝගීන් හම්බෙන ප්‍රමාණය වේගයෙන් වෙනස් කරමින් යනවා. හැමතිස්සෙම අප්ඩේට් වෙනවා. තොරතුරු ඉදිරිපත් කිරීම, තොරතුරු ඉදිරිපත් කරන ආකාරය, ඒකේ වර්ණ, ඒ වගේ ඒවා වෙනස් කිරීමට අපිට පුළුවන් වෙබ් අඩවියක් නඩත්තු කිරීම කරන්න. ඒ වගේම තමයි වෙබ් අඩවිය හදන software එක අපි ඉන්ටර්නෙට් ගියාම සමහර වෙලාවට අපෙන් අහනවා software අප්ඩේට් කරන්නද කියලා. software අප්ඩේට් කරනකොට පුතේ ඒ software එකේ තියෙන වාසි, කියන්නේ අලුතෙන් ඇතුළත් කරපු අංග අපිට භාවිතා කරන්න පුළුවන්. නේ software එක අප්ඩේට් කරාම. දැන් මම මේ Zoom එක පටන් ගන්න ඉතින් මගෙන් ඇහුවා Zoom අප්ඩේට් කරන්නද කියලා. මම අප්ඩේට් කරන්න එපා කියලා දීලා ආවේ. මොකද අප්ඩේට් කරනම සමහරට මේක ස්ලෝ වෙන්න පුළුවන්. නේ යන data ප්‍රමාණයත් එක්ක මට හිතා ගන්න බැරි නිසා මම කිව්වා අප්ඩේට් කරන්න එපා කියලා දැන්. අතට දැන් ඔයාලා මේකේ මේ එක ඉරිය දැන් මම ඉස්සෙල්ලා මම බැලුවා මම නම් මෙහෙම පෙන්නුවා. පටන් ගනිද්දිම මේ සමහර ළමයි මේක ඉරියෙන් දා. මෙන්න මෙහෙම නේ. උදේට මට ඒකේ තියෙනවා වෙනස් කරන්න පුළුවන් ඒවා. වෙනස් මට පුළුවන් ඒ ඉරිය අඳින එක වළක්වන්න. හරි. දැන් මුරුදුකාංගේ සමහර අප්ඩේට් වුණාම දැන් මගෙන් අර ගිය සතියේ ඊට ඉස්සෙල් සතියේ ළමයෙක් ඇහුවානේ. කවුද රිමෝට් ඇක්සස් දෙන්න කියලා. මේ පන්තියද මන්ද මට මතක නැහැ. මේ පන්තිය තමයි මම හිතන්නේ. රිමෝට් ඇක්සස් රිමෝට් ඇක්සස් දුන්නම software එකේ තියෙනවා කාට හරි පුළුවන් මගේ කීබෝඩ් එකයි mouse එකයි පාවිච්චි කරන්න. ඔය තැනක ඉඳගෙන. හරි ඒතර software එක අප්ඩේට් වෙන පුතේ ඔය පහසුකම් මේගොල්ලෝ වැඩි කරනවා. හරිද? ඒතර අපිට මේ පහසුකම් ටික මට මේ පාඩම උගන්වද්දී පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම Excel වලදී නම් Excel ඉගෙනුවා 10 වසරට දැන් උගන්වලා ඉවරයි. හරි උගන්වද්දී කාට හරි ළමයෙකුට මට ලියන්න දෙන්න පුළුවන් මෙහෙම. දැන් එයාටත් පුළුවන් ලියන්න. එහෙ ඉන්නම්. මේ වගේ equal sum නේ මේ ශ්‍රිතයක් ලියනවා. ඔය වගේ. Excel මගේ worksheet එකේම ලියන්නත් පුළුවන්. පහසුකම් සපයක්. ඊට මේ මෘදුකාංගයේ ප්‍රති තව ටිකක් දියුණු වෙද්දී තව පහසුකම් ඔය වගේ දෙයි. ඒතර අපිට සමහර පන්ති උගන්වනවට වඩා ලේසි මේක Excel වගේම මේකේ උගන්වන්න. ඇයි? පන්තියේදී මට හැමෝම ළමයින්ට ලියන්න දෙන්න බෑ බෝඩ් එකට ඇවිල්ලා. මේකෙදි ඕනනම් අවස්ථාව දෙන්න පුළුවන්. දැන් පන්තියේදී ඔයාලා ඔය වගේ මහායියෙන් කතා කරලා උත්තර දෙන අය අඩුයිනේ. නේ? දැන් හැබැයි හොඳට උත්තර දෙනවා. හොඳට කට ඇරලා පන්තියේදී කරන්නේ එමින් කටවලවනවා මම හිතා ගන්න ඕනේ මොකද උත්තරේ කියලා. ඒ වගේම නෙවෙන්නේ. නේ? හරි. ඒතර මේ වෙබ් අඩවිය පුතේ මෘදුකාංගය වෙනස් වුණොත් මෘදුකාංගය අප්ඩේට් වුණොත් අන්න ඒ වාසිය අපිට පුළුවන් පාවිච්චි කරන්න. එනේ මෘදුකාංගයේ පුතේ අලුත් version එකක් එනවා. ඒතර ඒ version එකේ තියෙන වාසිය අපේ වෙබ් අඩවියට පාවිච්චි කරන්න වෙනවා. අන්න ඒ සඳහා අපි වෙබ් අඩවිය නඩත්තු කිරීම කරනවා. එන්නේ අපි හේතු දෙකක් කිව්වා. එකක් වෙබ් අඩවියේ තොරතුරු ඉදිරිපත් කරන ආකාරය. වෙබ් අඩවියේ තොරතුරු. ওই වගේ දේවල් යාවත් කාලීන කරන්න, වෙනස් කරන්න අපිට සිද්ධ වෙනවා වෙබ් අඩවියක් නඩත්තු කිරීම කරන්න. ඒ වගේම තමයි වෙබ් අඩවිය ඉදිරිපත් කරපු මෘදුකාංගය පුතේ වෙනස් කිරීමකට ලක් වෙන්න පුළුවන්. අන්න ඒ සඳහා අපිට සිද්ධ වෙනවා වෙබ් අඩවිය වෙනස් කිරීමකට ලක් කරන්න. මෘදුකාංගය වෙනස් වුණොත් ඒකේ වාසි තියෙනවනේ පුතේ අලුත් පහසුකම්. ඒවා වෙබ් අඩවියේ දාන්න පුළුවන්. ඒ වගේම වෙබ්සයිට් කියන පුතේ අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වෙන දෙයක්. පරිගණක වලට වෛරස් වෙන ප්‍රධාන ක්‍රමවේදයක් තමයි අන්තර්ජාලය. අපි ඊළඟ පාඩමේදී කතා කරනවා. වෛරස් වෙන හානිකර මෘදුකාංග. ඒතර මේ හානිකර මෘදුකාංග එනවනම් අපේ වෙබ් පිටුවට අපිට සිද්ධ වෙනවා වෙබ් පිටුවේ නම් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. අපි පොතේ හදන්නේ වෙබ්සයිට් එක දැන්ට අවුරුදු 2කට කලින්. අපිට මෙහෙම හැදුවේ කියලා. එදා අපි දාපු ආරක්ෂාව අදටත් ගැලපෙනවද? අදට ගැලපෙන්නේ නැහැ. නේ ඉස්සර බැංකුවක security guard කෙනෙක් එයා තියාගෙන ඉන්න තුවක්කුවම අදත් තියාගෙන ඉඳලා හරියනවද? හරියන්නේ නැහැ. මොකද පුතේ අද කාලේ කවුරු හරි හොරෙක් ආවොත් එන්නේ ඒගොල්ලෝ ඉන්නේ අලුත්ම මේ නවීනම මේ උපකරණ අරගෙන ආයුධ අරගෙන. ඒතර අර වගේ පරණ තුවක්කුවක් තියාගෙන ඉඳලා දික් කරන්න බෑ. නේ ඒක හදා ගන්නකොට කවුරු හරි ඇවිල්ලා තියලා ඉවරයි. ඒතර වෙබ් අඩවියෙත් එහෙමයි.
දැන්ට අවුරුදු කීපයකට කලින් තිබුණු ආරක්ෂාව දැන් වෙබ් අඩවියේ තිබිලා මත වැඩක් නෑ. මොකද අද කාලේ දින අලුත් වෛරස්. ඉස්සර කාලේ තිබුණු වෛරස් ගාඩ් වලට ඒව අහුවෙන්නේ නෑ. ඉස්සර කාලේ වෙබ් අඩවියට ආරක්ෂාවක් දාලා තිබුණා නම් අද කාලේ තියෙන වෛරස් නිකම්ම මොක ඇතුළට යනවා. හරි පහසුයි. උතර අද කාලේ අපි අදට ගැලපෙන පරිදි ආරක්ෂාව යාවත් කාලින කරන්න වෙනවා. උතර වෛරස් වලින් ආරක්ෂා වෙන්න, කවුරු අනවසර පිවිසුම් වලින් ආරක්ෂා වෙන්න, අන්තර්ජාලය හරහා ඕන තරම් අය අපේ වෙබ් අඩවි වලට ඇතුළත් වෙන්න උත්සාහ කරනවා. එතන අනවසර පිවිසුම් වලින් ආරක්ෂා වෙන එක ආරක්ෂාව තහවුරු කරන එක අපි වෙබ් අඩවියක් නඩත්තු කරමින් ওই දේවල් කරන්න වෙනවා. ඒතර වෙබ් අඩවියක් නඩත්තු කරන්නේ අපි හේතු තුනක් කතා කරනවා. එකක් වෙබ් අඩවියේ තොරතුරු ඉදිරිපත් කරන ආකාරය, ඉදිරිපත් කරන තොරතුරු අන්න ඒව යාවත් කාලින කරන්න ඕනේ. ඒ වගේම වෙබ් අඩවිය හදපු software එකේ පුතේ අලුත් version එකක් ආවොත් අපි නව අනුවාදයක් කියලා කියන්නේ. මේ නව අනුවාදයක් ආවොත් අන්න ඒ version එකට අනුව වෙබ් අඩවිය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි වෙබ් අඩවියට හානිකර මෘදුකාංග එනවා. අනිෂ්ට මෘදුකාංග කියලා. මේ අනිෂ්ට මෘදුකාංග වලින් අපේ වෙබ් අඩවිය ආරක්ෂා කරගන්න නම් අපිට වෙබ් අඩවිය නඩත්තු කිරීම කළ යුතුයි. හරි ඔය හේතු මතක තියාගන්න ඕනේ. ලියමු මාතෘකාවක් පුතේ වෙබ් අඩවිය නඩත්තු කිරීම. වෙබ් අඩවිය නඩත්තු කිරීම. වෙබ් අඩවිය නඩත්තු කිරීම. එතන යටින් ලියමු වෙබ් අඩවියක් ඡේදයක් ලියන්න. වෙබ් අඩවියක් නඩත්තු කිරීම. වෙබ් අඩවියක් නඩත්තු කිරීම. එම වෙබ් අඩවියේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වේ. එම වෙබ් අඩවියේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වේ. මේ සඳහා පහත දෑ සිදු කළ හැකිය. මේ සඳහා පහත දෑ සිදු කළ හැකිය. 1 වෙබ් අඩවියේ අන්තර්ගත කරුණු සහ කරුණු ඉදිරිපත් කරන ආකාරය. වෙබ් අඩවියේ අන්තර්ගත කරුණු සහ කරුණු ඉදිරිපත් කරන ආකාරය වෙනස් කිරීම සඳහා දෛනිකව හෝ සතිපතා වෙබ් අඩවිය යාවත්කාලීන කළ යුතුය. يعني අනිවාර්යයෙන්ම සතිපතා ඕනේ නැහැ. සමහර ඒවා මාසිකව තමයි යාවත්කාලීන කරන්න ඕනේ. හරි. යාවත්කාලීන කළ හැකියි. දෙවනි කරුණ වෙබ් අඩවියට
වෛරස් වැනි අනිෂ්ට මෘදුකාංග වෙබ් අඩවියට වෛරස් වැනි අනිෂ්ට මෘදුකාංග වෛරස් වැනි අනිෂ්ට මෘදුකාංග මගින් බලපෑම් සිදුවන්නේ නම් මේව ලියමු. ලියන්න එපා පොඩ්ඩක් ඉන්න. වෙබ් අඩවියට වෛරස් වැනි අනිෂ්ට මෘදුකාංග මගින් බලපෑම් සිදුවිය හැකි බැවින් එහෙම ලියමු. අනිෂ්ට මෘදුකාංග මගින් බලපෑම් සිදුවිය හැකි බැවින් සුදුසු ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමට සිදු විය යුතුය. අනුගමනය කිරීමට සිදු විය යුතුය. ඒ කියන්නේ සත් නඩත්තු කිරීම කරන්න වෙනවා. අනුගමනය කිරීමට සිදු විය යුතුය. හරි. ඊළඟ එක වෙබ් නිර්මාණ පොඩක් ඉන්න එහෙනම් දෙවෙනි එක ආයි කියන්න ඕනේ. නේ මම ඒ විදිහට මට කියා ගන්න බැරි වෙයි. මම ඒක දහස කියන්නම්. වෛරස් වැනි අනිෂ්ට මෘදුකාංග මගින් වෙබ් අඩවියට බලපෑම් සිදු විය හැකි බැවින් පුතේ කවුරු හරි කෙනෙක් කියනවා ඔය කියපු එක. වෙබ් අඩවියට වෛරස් වැනි අනිෂ්ට මෘදුකාංග මගින් බලපෑම් සිදුවිය හැකි බැවින් සුදුසු ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ යුතුය. ඔව් සුදුසු ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ යුතුය. අනුගමනය කිරීමට සිදු විය හැකිය. හරිනේ. හරි thank you කිව්වට. ඊළඟ එක අන්තිම එක වෙබ් නිර්මාණ මෘදුකාංගයේ තුන්වෙනි එක වෙබ් නිර්මාණ මෘදුකාංගයේ නව අනුවාද කියන අලුත් version කියන එක. ඒක තේරෙන්නේ නම් version කියලා ලියා ගන්න new version. වෙබ් නිර්මාණ මෘදුකාංගයේ නව අනුවාද නිකුත් වී ඇතනම් ඒ අනුව වෙබ් අඩවිය යාවත්කාලීන කළ යුතුය. ඒ අනුව වෙබ් අඩවිය යාවත්කාලීන කළ යුතුය. හරි. දැන් පුතේ අපි දන්න පද්ධති සංවර්ධන ජීවන චක්‍රය වගේම අපිට පුළුවන් වෙබ් අඩවියක් නිර්මාණය කරන එක. ඒ කියන්නේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියක් ගැන කතා කරන්න. වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය. ඒක අර පද්ධති සංවර්ධන ජීවන චක්‍රය වගේම එකක්. මෙහෙම ක්‍රියාවලියක්
පොතේ ඔයගොල්ලන්ගේ සිලබස් එකේ තියෙනවා. විභාගෙත් තාම අහලා නැහැ. හැබැයි මේකත් අහන්න පුළුවන් පොතේ. හරිද? වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියක් ගැන. අතර වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියද අපි මුලින්ම කරේ පුතේ වෙබ් අඩවියක් නිර්මාණය කරන සංකල්පයක් ඇති වෙන්න ඕනනේ. يعني මුලින්ම අපිට වෙබ් අඩවියක් හදන්න නම් මොන හරි අදහසක් ඇති වෙන්න ඕනේ. ඉතින් මට මෙන්න මේ සඳහා වෙබ් අඩවියක් ඕනේ. දැන් මම හිතුවා මට උගන්වන්න වෙබ්සයිට් එකක් තිබුණා නම් හොඳයි. මටම කියලා. නේ? මට අදහසක් ඇති වුණා. ඒතර මේ සංකල්පයට අනුව පුතේ අපි වෙබ් අඩවිය සංවර්ධනය කරනවා. එහෙම නැත්නම් වෙබ් අඩවිය නිර්මාණය කරනවා. මේ කියපු සංකල්පයට අනුව අපිට පුළුවන් වෙබ් අඩවිය නිර්මාණය කරන්න. ඒතර මේ පුතේ මම මේ www කියලා කවුරු හරි කෙනෙක් ඉන්නවනේ. එයාට මං කියන එක ඇහෙනවද දන්නේ නැහැ. මම අර මැසේජ් එකක් දැම්ම chat එකේ. ඒකට reply එකක් මට ඕනේ. මට ওই මැසේජ් එකට reply එකක් දෙන්නකෝ. හරි. හරි පුතේ හරි අපි දැන් සංකල්පයක් අදහසක් ඇති වුණානේ. ඊට අනුව අපි වෙබ් අඩවියක් නිර්මාණය කරනවා. එහෙනම් වෙබ් අඩවිය සංවර්ධනය කරනවා. වෙබ් අඩවිය සංවර්ධනය කරාට පස්සේ ඒ කියන්නේ නිර්මාණය කරාට පස්සේ දැන් අපිට ඕන දේවල් ටිකක් අපි දන්නවා. අපි ගෝ වෙබ් අඩවියක් නිර්මාණය කරාම ප්‍රකාශනපත් කරන්න මොනවද ඕනේ කියලා. ඒතර වෙබ් අඩවියක් නිර්මාණය කරාට පස්සේ ප්‍රකාශනපත් කිරීමට අපිට මොනවද ඕනේ? වෙබ් නිර්මාණ මෘදුකාංගය. ඔව් වෙබ් නිර්මාණ මෘදුකාංගයෙන් හරි නිර්මාණය කරා පුතේ දැන්. ඊට පස්සේ අපිට ඕනේ මොනවද? වෙබ් අඩවියට මොකක්ද ඕනේ? නමක් ඕනේ. නේ? නමක්. ඒ කියන්නේ වෙබ් අඩවියට අපි වසම් නාමයක් ගන්න ඕනේ පුතේ. නම කියන්නේ ඒකනේ. වසම් නාමයක් ඕනේ. ඊපස්සේ වසම් නාමයයි දැන් වෙබ් අඩවිය අපි හදලා ඉවරයි. සංවර්ධනය කරා කියන වෙබ් අඩවිය හැදුවනේ. වසම් නාමයක් විතරක් තිබුට වැඩක් නැහැ. කවුද ඕනේ තව? වෙබ් සත්කාරකයක් ඕනේ. මොකද පුතේ අන්තර්ජාලය තුල මේ වෙබ් අඩවිය අපි ගබඩා කරන්න ඕනේ. ඒක නිසා අපිට වෙබ් සත්කාරකයක් ඕනේ. දැන් අපිට සංකල්පයක් මත උනා. මේ සංකල්පයට අනුව පුතේ අපි වෙබ් අඩවිය සංවර්ධනය කරා. දැන් අපිට නමක් තියෙනවා වෙබ්සයිට් එක ඩොමේන් එකක්. ඊට පස්සේ අපි වෙබ් සත්කාරකයක් තියෙනවා. අපිට අන්තර්ජාල ඉඩක් දැන් තියෙනවා. දැන් අපි හරි. දැන් අපි වෙබ් අඩවිය උඩුගත කරන්න ඕනේ. දැන් උඩුගත කරන්න නම් මොකක්ද ඕනේ? උඩුගත කිරීමේ මෘදුකාංගය. ඔව් අපිට ඕන උඩුගත කිරීමේ මෘදුකාංගයක්. දැන් ඔන්න කොටස් කීපයක්. හොඳේ. මේක චක්‍රයක් විදියට තියෙන මම පෙන්නන්න තව ටිකකින්. පොතේ අන්තිම පිටුවේ තියෙනවා. අපිට මුලින්ම සංකල්පයක් මත උනා. ඊට පස්සේ අපි වෙබ් අඩවිය සංවර්ධනය කරා. ඒ කියන්නේ වෙබ් අඩවිය හැදුවා. ඊට පස්සේ අපිට ඒකට නමක් ඕන ඩොමේන් එකක් වසම් නාමයක්. දැන් වසම් නාමයක් තියෙනවා. ඊට පස්සේ අපිට ඕන කවුද වෙබ් සත්කාරකයක්. දැන් අපි වෙබ් සත්කාරකයක් ගත්තා. දැන් උඩුගත කරා. දැන් වෙබ් අඩවිය පුතේ අන්තර්ජාලයට දාලා තියෙනවා. උඩුගත කරලා. දැන් වෙබ් අඩවියක් අන්තර්ජාලයට දැම්මම පුතේ ඕක ලැප්ටොප් එකක නැත්නම් සාමාන්‍ය ඩෙස්ක්ටොප් කම්පියුටර් එක විතරක් පෙනිලා වැඩක් නෑ. ඒතර ඕක ෆෝන් එකකත් පේන්න ඕනේ. ෆෝන් එකක පෙනෙද්දී මේක පුතේ මේ ලැප්ටොප් එකේ පේන සියලු දේම ෆෝන් එකේ පේන්න ඕනේ. දැන් ෆෝන් එකේ සමහරලාට ඔක්කොම පෙන්වන්නේ නැහැ. ඒතර අපි ටෙස්ට් කරලා බලනවා මේක ලැප්ටොප් එකේ පේන වගේම ෆෝන් එකෙත් පේනවද? දැන් ඔයාලගෙන් මම අහුවනේ අර රෙජිස්ටර් නම්බර් එක කියන්න කියලා. ගොඩක් අර රෙජිස්ටර් නම්බර් එක කියන්න බැරි වුණේ ෆෝන් එකේ පුතේ ලැප්ටොප් එකේ පේන දේවල් ටික පේන්නේ. ඒතර ෆෝන් එකට ගිහිල්ලා අපි අර උඩම තියෙන ඩොට් තුනක් ඒක උඩ ක්ලික් කරලා ඩෙස්ක්ටොප් මෝඩ් කියලා දැම්මම අන්න පේන්න ගන්නවා. ඒ කියන්නේ පුතේ ෆෝන් එකේදී ඩෙස්ක්ටොප් මෝඩ් දැම්මම කම්පියුටර් එකේ පේන වගේම පේන්න ගන්නවා. හරි. ඒතර අන්න එහෙම කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර වෙබ්සයිට් එක අපි අන්තර්ජාලයට දැම්මම අපි බලන්න ඕන අපේ වෙබ්සයිට් එක ඩෙස්ක්ටොප් කම්පියුටර් එක හරියට පේනවද? ඒ වගේම ලැප්ටොප් එකක පේනවද? ෆෝන් එක ටැබ් එකක ඕන එකක පේනවද? ඔයි ඕන එකකින් වෙබ්සයිට් එකේ කල හැකි කාර්ය සියල්ල කරන්න පුළුවන්ද? පරීක්ෂා කරනවා. දැන් වෙබ් අඩවිය උඩුගත කරා. ඊට පස්සේ වෙබ් අඩවිය මොනව කරනවද? පරීක්ෂා කරනවා. දැන් පරීක්ෂා කළා පුතේ
ගැටලු මත වුණොත් දැන් පරීක්ෂා කරලා ෆෝන් එකේ පේන්නේ නැහැ හරියට. මොකද්ද අපි කරන්න ඕනේ? දැන් ආයි යාවත් කාලින කිරීම සහ නඩත්තු කිරීම කරන්න වෙනවා. යාවත් කාලින කිරීම සහ නඩත්තු කිරීම. ඒ යාවත් කාලින කිරීම සහ නඩත්තු කිරීම කරද්දී ආයේ සමහරට අලුත් සංකල්ප මතුවේ. වෙබ් අඩවිය මෙහෙමත් වුණා නම් හොඳයි කියලා. අන්න ආයිම අපිට වෙබ් අඩවිය සංවර්ධනය කරන්න පුළුවන්. දැන් ආයි වෙබ් අඩවිය සංවර්ධනය කරා කියලා ආයි වසම්නාම ගන්න එහෙම ඕනේ නැහැ. හැබැයි අපි මේක චක්‍රයක් විදිහට පුතේ කතා කරනවා. චක්‍රයක්. ඒතර මුලින්ම අපිට සංකල්පයක් මතුවෙනවා. නිකන් මතක තියන් ඉන්න. ලේසි මේක. සංකල්පයක් මතුවෙනවා. සංකල්පයට අනුව වෙබ් අඩවියක් සංවර්ධනය කරනවා, හදනවා. දැන් වෙබ් අඩවිය හැදුවා. ඊට පස්සේ මොනවද කරන්නේ පුතේ? කවුද ඕනේ? වසම්නාමයක් ඕනේ. ඊට පස්සේ වෙබ් හොස්ට්. ඔව් වෙබ් හොස්ට් ඕනේ. වෙබ් සත්කාරකයෙක් ඕනේ. දැන් වෙබ් සත්කාරකයෙක් ඉන්නවා, වසම්නාමයක් ඉන්නවා, වෙබ් අඩවිය තියෙනවා, මොනවද කරන්නේ? උඩුගත කරනවා. උඩුගත කරනවා. හරි වෙබ් සත්කාර කරනවා. ඒ කියන්නේ සත්කාර කිරීම. හරි උඩුගත කිරීමේ මෘදුකාංගයක් පාවිච්චි කරනවා. ඊට පස්සේ දැන් උඩුගත කරලා ඉවරයි. පරීක්ෂා කරලා බලනවා. අර කිව්වා වගේ. හරියට මේක තියෙනවද? පරීක්ෂා කරා. පරීක්ෂා කරාම ගැටලු මතුවුණොත් අනේ යාවත් කාලින කිරීම සහ නඩත්තු කිරීම කරන්න ඕනේ. යාවත් කාලින කිරීම සහ නඩත්තු කිරීම කරන්න වෙනවා. ඕක ඔයාලගේ පොතේ අන්තිමට තියෙනවා මම හිතන්නේ මගේ මේ ලැප්ටොප් එකේ පොත ඇත්තේ නැහැ. බලන්න පොඩ්ඩක් තියද කියලා. Yeah. හරි මෙන්න මේක පුතේ අපි කතා කරේ ඔය. ඒ කියන්නේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සහ සංවර්ධනය කිරීම. ඒ කියන්නේ වෙබ් අඩවියක් නිර්මාණය කරලා ප්‍රකාශනපත් කරද්දී මෙන්න මේ කාර්යයන් කීපයක් අපි කතා කරන්න ඕන. හරි ඔය ටික. එහෙනම් අපිට පුතේ සංකල්පයක් මතු වෙනවා. සංකල්පෙනවා අපි වෙබ් අඩවිය හදනවා. ඔය නිර්මාණය සහ සංවර්ධනය කියන්නේ ඒක. ඊට පස්සේ පුතේ අපිට ඒකට නමක් ඕන වසම් නාමයක්. ඊට පස්සේ පුතේ අපිට ඒකට හොස්ට් කියන්නේ මේ වෙබ් සත්කාරකයක් ඕන. වෙබ් සත්කාරකයක් දැන් තියෙනවා, වසම් නාමයක් තියෙනවා, වෙබ් අඩවියක් තියෙනවා. දැන් උඩුගත කරනවා. උඩුගත කිරීමේ මෘදුකාංගයක් පාවිච්චි කළා. ඊට පස්සේ උඩුගත කළා පුතේ නිකම්ම අපි හරි වැඩේ ඉවරයි කියලා ඉන්නේ නැහැ. අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ. මේක හරියට තියෙනවද? පරීක්ෂා කිරීම කරනවා. දැන් යාවත් කාලින කිරීම සහ නඩත්තු කිරීම කළ යුතුයි. යාවත් කාලින කිරීම, නඩත්තු කිරීම කරනවා. ඊට පස්සේ ආයෙ පුතේ මතුවෙන්නේ නඩත්තු කරද්දී පුතේ ආයෙ සමහර අලුත් අදහස් ඇති වෙනවා. අලුත් සංකල්ප. ආයෙ නිර්මාණය සහ සංවර්ධනය. ඔන්න ඔය කොටස් කීපය පුතේ මතක තියාගන්න. මේක කවදාවත් පේපර් එකේ අහලා නැහැ. හැබැයි මේකත් අහන්න පුළුවන්. දැන් පද්ධති සංවර්ධන ජීවන චක්‍රය හැමදාම අහනවා. මේක අහන්න පුළුවන්. මේක අහන්නේ නැත්නම් මම හිතන්නේ මේකෙන් අහන ප්‍රශ්න තියෙනවා පුතේ ඕන හැටියට. මොකද අපි ටැග්ස් ටික පේපර් එකේ අනිවාර්යෙන් අහනවනේ. ඒක නිසා. මේවා MCQ පේපර් එක හරි මොනවා හරි අහන්න පුළුවන්. මේ ක්‍රියාවලිය මතක තියාගෙන ඉන්න ඕනේ. ඔතන යටින් ලියමු පුතේ වෙබ් අඩවි නිර්මාණය සහ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය කියලා. වෙබ් අඩවි නිර්මාණය සහ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය. වෙබ් අඩවි නිර්මාණය සහ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය. හරි. ඒක ලියා ගන්න. මේ ඔහොම ලියලා ඉන්න පුතේ පොඩ්ඩක්. ඔයාලා මම දැන් තව ටිකකින් ක්ලාස් එක නවත්තනවා. එතකොට ඊට පස්සේ මේක ඇඳ ගන්න ගෙදරදී. ඔය සංකල්පය, නිර්මාණය සහ සංවර්ධනය, වසම් නාමය, සත්කාර කියන ওই ටික පොතේ අඳින්න. මතක තියාගන්නත් ඕනි. ඉතින් අපි දැන් පාඩම් 5ක් ඉවරයි. අපි 10 වසරේදී ඉඳන්ම පන්තියට සහභාගී වුණා නම් සියලු පාඩම් ටික ඉවර කරලා තියෙන 10 වසරේ ඊට පස්සේ දැන් 11 වසරේ 5 වෙනි පාඩම වෙනකන් ඉවරයි. තව එක පාඩමයි තියෙන්නේ. ඒක තියරි පාඩමක්. ඒකෙනුත් පොඩි කොටස් එන්නේ පේපර් එකට සම්පූර්ණ ප්‍රශ්නයක් නෙවෙයි. එහෙනම් දැන් ඔය අපිට විභාගයට හොඳටම සූදානම්. හරි. ඉතිරි පාඩමත් අපි කරනවා. මේ ඒ පාඩමෙන් එන්නේ කෙටි උත්තර ලියන ප්‍රශ්න ගොඩක් වෙලාවට. සෙකන්ඩ් පේපර් එකෙත් එන්නේ නැත්තේ නෑ එනවා. හරි. මේ
ඒක සාමාන්‍ය මේ පාර අහන්න තියෙන අවස්ථාව දැන් මේ වෙබ් අඩවි ගැන එහෙම අහවි කොහොමත් අහනවා. ඊළඟ පාඩමෙනුත් එහෙමයි. අහන්න තියෙන අවස්ථාව සමහරට වැඩි. මොකද මේ අන්තර්ජාලය එක්ක සම්බන්ධ වෙච්ච පාඩමක් තමයි ඊළඟටත් තියෙන්නේ. ඒක පේපර් එකේ සාමාන්‍යයෙන් අහලා නැහැ තනි ප්‍රශ්නයක් ඒ ඊළඟ පාඩමෙන්. අපි ඊළඟ පාඩම කතා කරනකොට ඒක බලමු. ඒකේ තියෙන්නේ තොරතුරු තාක්ෂණය සහ සමාජය. දැන් තොරතුරු තාක්ෂණය නෑ කොහොමද සමාජයේදී භාවිතා වෙන්නේ? සමාජයේදී අපිට මතුවන ගැටලු මොනවද? මොකද ඒක පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනි. අපි ඒකෙදි කතා කරන දේවල් ප්‍රති දැනට එනේ 6 වෙනි පාඩමේදී අපි කතා කරන්න ඕන දේවල් ටික දැනට 6 වසරේ ළමයින්ට 6 වසරේ පොතේ තියෙනවා. කොහොමද පරිගණකයක් භාවිතා කරන්න ඕනේ සෞඛ්‍ය ආරක්ෂිතව? කොහොමද සමාජයේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කාටවත් කරදරයක් නොවි පාවිච්චි කරන්නේ? ওই වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. මේ තොරතුරු තාක්ෂණය සහ සමාජය කියන පාඩමේදී. හරි පාඩම් කරන්න ඕන දිගටම විභාග කල් ගියා කියලා ඒ කියන්නේ පාඩම් කිරීම අඩු කරන්න එපා. තව කල් තියෙනවා අපිට එහෙම කියලා. හරි. ඒක මතක තියාගෙන ඉන්න. මේ වෙලාවට කියන්නේ පන්තිය පොඩ ඉක්මනට නවත්තන්නේ පුතේ. අපේ පාසලේ මේ ඔන්ලයින් යනවා මේ දැන්ට 7:50 ඉඳන් එකමාර වෙනකම්. ඒක නිසා මේ ICT ගුරුවරයෙක් හැමදාම සම්බන්ධ වෙන්න ඕනේ. ඒකට ගුරුවරයෙක් කියන්නේ ගුරුවරු 3-4 දෙනෙක් සම්බන්ධ වෙන්න ඕනේ. මට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා තමයි මේ වෙලාවට නවත්තන්නේ. දැන් නම් 7 වෙනකම්ම කරනවා. අපිට ලබන සතියේම කරන්න පුළුවන්. මොකද ඉස්කෝල සාමාන්‍යයෙන් පටන් ගන්න කියලා කියන්නේ නැහැ. තවම ගාල්ලාවට ප්‍රදේශයේ PCR එහෙමත් වැඩිපුර කරන නිසා. හරි හැමෝටම මේ සුබ දවසක් ප්‍රාර්ථනා කරන තව දෙයක් ලබන සතියේ මම පේපර් එකක් දෙනවා. මම පේපර් එක පුතේ පේපර් එකක් ඔයාලට දාන්නම් කලින් දවසේ හවස කලින් දවසේ රෑ. හරි මම 7ට විතර දාන්නම්. එතකොට ඔයා පේපර් එක කරලා තියන්න. ඊට පස්සේ අපි උදේට ඒක සාකච්ඡා කරමු. ඔය එක දිගට අපි ක්ලාස් කරන එක දිගට කියන්නේ ඒ කියන්නේ 10 අවස්ථරට තියෙන්නේ උදේ 7:50 ඉඳගෙන ඉස්කෝලේ මම මේ කියන්නේ 7:50 ඉඳගෙන 10 විතර වෙනකම් 10:40 විතර වෙනකම් ඊට පස්සේ 11 අවස්ථරට තියෙනවා ඒ වගේ ඉංග්‍රීසි මීඩියම් ඒවත් ඒ අතරතුර යනවා හරි 6-4ත් යනවා වෙනම තැනක එහෙම දැන් 6 ඉඳන් 11 අවස්ථර වෙනකම්ම A level උත් කරනවා A level ඒ සෙක්ෂන් එකේ ක්ලාස් ටික කරගෙන යනවා මේ ළමයි ටිකක් සම්බන්ධයෙන් හොඳයි හරි පේපර් එක දෙන්නේ මේ වාර විභාග පේපර් එකක් හරි O level පේපර් එකක් හරි දෙන්නේ නෑ මම බැලුවේ මේ මම පේපර් එක කලින් දවසේ උදේට දාන්න මම බැලුවේ මේ පේපර් එකේ තොර රෑම දැම්මම රෑම ගල්ලා උදේට මේව කරන නිසා කොහොමද පේපර් එකට උත්තර ලියලා තියෙන්න ඕනි මම කතා කරද්දි මම එක අයගෙන් ප්‍රශ්න අහනවා ප්‍රශ්න අහුවම මයික් එක ඔන් කරලා උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනි මේකට උත්තරේ මේකයි කියලා හරි අඩු ගන්න chat එකේ හරි දාන්න මයික් එක ඔන් කරගන්න බැරි නම් හරි ලබන සතිය අපි එහෙම කරමු පේපර් එකක් සාකච්ඡා කරනවා පාඩමත් උගන්වනවා පේපර් එකට ඔයාලා උත්තර ලියලා තියෙන විනාඩි 40කින් විතර සාකච්ඡා කරන්න පුළුවන් මම දාන ප්‍රශ්න ටික අනුව හරි එහෙම කරගෙන යමු WhatsApp වලට දාන්න WhatsApp එකට WhatsApp එකෙන් ගන්න හරි හරි මම උදේට දාන්නම් කලින් දවසේ උදේට එතකොට ඔයාලට කරලා තියන්න පුළුවන් හරි හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා පුතේ ආයුබෝවන්